නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට දැන් අපි දන්නවා ශාසනික වශයෙන් කල්පනා කරන පෛර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද නේද? පෛර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනය. ඒතර පෛර්යාප්තිය කියන්නේ මොකද්ද? මේ ධර්ම දේශනා සාකච්ඡා කිරීම. එහෙම ගන්නකො. මේ ධර්ම දේශනා සාකච්ඡා කිරීම සහ ධර්ම මාර්ගයේ පිළිබඳව ඒක න්‍යායාත්මකව සහ ඒකේ පවතින ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරලා වටහා ගන්න තේරුම් ගන්න හරියට කියන්නේ මොකද්ද? පෛර්යාප්ති ශාසනය. සාමාන්‍ය ව්‍යවහාරේ කියනවා නම් බණ කියනවා, බණ අහනවා කියන තර නේ. ඔව්. ප්‍රතිපatti ශාසනය කියන්නේ ඒක යොදාගෙන වටහාගත්ත තේරුම් ගත්තු ධර්මය තමන්ගේ ජීවිතයත් එක්කලා සැසඳිලා ජීවිතේ ඊට අනුව ගත කරන ආකාරය. සතර සතිපට්ඨානය පිළිබඳව විස්තරාත්මක බවක් එලි කර ගැනීමක් කරලා ඊට පස්සේ ඊට අනුව සතර ඉරියව්ව හැසිරීම. එතකොට ඒ ධර්ම මාර්ගයේ හැසිරීම තමයි මොකද්ද? ප්‍රතිපatti ශාසනය. හැසිරෙන තරමට තමයි ඔබට මට හම්බ වෙන්නේ මොකද්ද? ප්‍රතිවේදය. ප්‍රතිවේදය කියන්නේ නිවිච්චකම, නිවීම. නිවුණු. දැන් නිවන් දකින්නවයි කියන වචනේ තේරුම මොකද්ද? නිවුණා කියන එකනේ. මොනවද නිවෙන්නේ? ඔබ තුල මා තුල පවත්නා වූ මොනවද? ගිනි නිවෙන එක. මොනවද ගිනි? කෙලෙස් කියන. ගිනි කොච්චර විතර දහම ප්‍රකාශ කරලා තියෙනවද? ගිනි රත් වෙන ගිනි කීයක් විතර ප්‍රකාශ කරලා තියෙනවද? 11 ගින්න. මොනවද? 11 ගින්න පිළිබඳව කියනවා. මොනවද? රාග, ද්වේෂ, මෝහ. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. රාග, ද්වේෂ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. කියන මෙහෙම තියෙනවා මොනවද? ලෝභ, රාග, ද්වේෂ, මෝහ ඔය විදිහට 11 ආකාරයකින් සිත රත් වෙන හිතේ මොනවද මේ වෙහෙස හා දැවිලි. සිත තුල නැගෙන්නා වූ වෙහෙස හා දැවිලි තමයි මේ ලෝකයක ජීවත් වෙනවා කියන්නේ. අපි හරිය කැමති මේ වෙහෙසට සහ දැවිල්ලට. ඒකේ මොන මට්ටමටද? දැන් සීතල කාලෙට ගිනි ගොඩක් ගැහුවට පස්සේදී ওই දෙසැම්බර් කාලෙට සීතලට ගින්දර ගැහුවට පස්සේදී ගිනි ගොඩ ළඟ ඉන්න අපි හරි කැමතිනේ. හැබැයි ගින්නට වැඩියෙන් කිට්ටු වෙන්න අකමැති. ගින්න ටික සැර වෙනකොට අපි එතන අකමැති. යම් මට්ටමක ගින්නට හරි කැමති. ඒ හරිය ඉන්න අර සීතල අයින් වෙලා යම් මට්ටමක ගිනි ගොඩේ ඉන්න ගිනි ගොඩ ළඟ ඉන්න කැමති. ඒ වගේ මේ රාග දේශ මොහ ඔය ජාත් ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒ රත් වීමේ එක්තරා මට්ටමකට අපි කැමති. ඒ කැමැති මට්ටමට අපි කියනවා සැප ලබනවා කියලා. සැප විඳිනවා. රාගයේ දේශයට මොහයට තුනටම කැමති. අකමැති නැහැ. ඉතින් මෙච්චර කල් ඉන්නේ නැහනේ. එතකොට ඕවා අපි එක්තරා මට්ටමකට කැමති. හැබැයි ඒකේ සීමාව පැනපු හැටි තමයි අර දනෝ කියන්නේ. වෙහෙසයි අසහනයයි සීමාවක් නැහැ. හරි අමාරුයි කියලා කියන්නේ මට නම් හරි වෙහෙසයි. කියන්නේ ඒක වැඩි වෙනවා. එක්තරා මට්ටමකට ඔකට කැමති. ඔකට එකතු කරපුවම භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආස්වාදය කියන වචනේ. ආස්වාදය. ඒ ගින්න ආස්වාදයක්. ඉතා එක්තරා මට්ටමකට. එයින් ඔබට පැනනට පස්සේ තමයි ඒක ඉතින් බොහොම වෙහෙස කර දෙයක් වෙන්නේ. ওই විදිහට මේ 11 ගින්න සහ මුලින්ම සිතේ නිවුනොත් මොකද වෙන්නේ? කරුණා සීතල හදයක්. එතකොට සිසිල් වූ හදවත. සිසිල් වූ හදය. ලෝතුරා තථාගතයන් වහන්සේට තියෙන එතන තමයි. මහරහතන් වහන්සේලාට තියෙනවා එතන. සිසිල් වූ හදවත. හදවත සිසිල් නම් මහා කරුණාවක් භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ වන එකට කියන්නේ මොකද්ද? මහා කරුණාව පහළ වෙනවා. එතකොට
ඒ දේ අපි හැම එක්කෙනා ගාවම මහා කරුණාව නැතත් අර සිත නිවෙන තැන ඒ නිවුණු හදවත සීතල වෙච්ච තැන හදවත සිසිල් වූ තැන අත්දකින්නට පුළුවන්. එක්කෙනෙකුට විතර සීමා කරපු කාරණයක් නෙමෙයි හැමෝටම මේ මාර්ගය හරියට නිවැරදිව තෝරාගත්තා. එතකොට අන්නේ සඳහා ඒ අත්දැකීම ලැබෙනවා නම් ඒකට කියනවා ප්‍රතිවේදය. ඒ අත්දැකීම ලැබුණාට අපි මොකක්ද ඒකට කියන්නේ? ප්‍රතිවේදය. අත්දැකීම ලැබෙන නිකම් බෑ ප්‍රායෝගිකව හැසිරෙන්න ඕනේ. ඒකට කියනවා ප්‍රතිපත්තිය. ප්‍රායෝගිකව හැසිරෙන්න නිකම් බෑ. මග නොමග නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා පෛර්යාප්තිය. දැන් තේරුණාද? පෛර්යාප්තිය කියන්නේ හරියට ධර්ම මාර්ගය වටහා ගන්න එක තේරුම් ගන්න එක. සාකච්ඡා කරලා කරුණු කාරණා විමසලා Taman තුළ සම්මර්ෂණ ඥානය අවදි කරගෙන තේරුම් ගන්න එක. ඊළඟට ඒකේ යෙදෙන එක ප්‍රතිපත්තිය ලැබෙන ප්‍රතිලාභය අත්දැකීම තමයි නිරෝධය. මොකද ප්‍රතිවේදය තමයි ප්‍රතිවේද ශාස්ත්‍රය. අපි කියනවානේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියලා තේරවාද ධර්මයේ ඒ ලබන අත්දැකීම. එතකොට දැන් ඒ සඳහා ඔය ටික එකතු කරගෙන තමයි ඔය කාරණේ තුල තමයි අපි හැම දෙයක්ම සාකච්ඡා කළ යුත්තේ කතා කළ යුත්තේ. ඉතින් පුෂ්ප සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවරේ දේශනා කරනවා මහණෙනි මම ලෝකයා සමග විවාද නොකරමි. ලෝකයා සමග භාග්‍යවතුන් වහන්සේ විවාදයට යන්නේ නැහැ. මහණෙනි ලෝකයා වූ කලින් මා සමග විවාද කරයි. ලෝකයා භාග්‍යවතුන් වහන්සේ එක්ක ඇවිදලා විවාද කරනවා. භාග්‍යවතුන් වැඩෙන් දැනට ඇවිදිලා උපතෙන් පස්සේ මරණයෙන් පස්සේ උපතක් තියනවාද? එතකොට ජීවත් ආත්මයත් එකක්ද දෙකක්ද? වෙන එක ආකාරයට එහෙමත් ආනවා. එහෙම නැතිනම් ස්වාමීනි මේ වෙහස අසහනය දුරු කරගන්නේ කොහොමද? ඔබ වහන්සේ මේ සඳහා මොකද්ද ගන්න ක්‍රියාමාර්ග ඔය ආදි වශයෙන් ප්‍රශ්න කිරීම, වාද කිරීම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඇවිදිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයා එක්කලා විවාද කිරීමක් නෑ. ලෝකයා භාග්‍යවතුන් වහන්සේත් එක්කලා විවාද කරනවා. මහණේ ධර්මවාදී ලොව කිසියෙකු සමග විවාද නොකරයි. ධර්මයේ පිළිබඳව අපි එකට කියනවා මොකද්ද මේ විරාගයේ නිරෝධයේ නිවීම පිණිස තියෙනා වූ ධර්මඥානය ධම පිළිබඳව වැටහෙන්න පටන් ගත්තාම එයාට එතනින් එහාට විවාදයක් නැහැ. ලෝකයේත් එක්ක විවාද කිරීමක් නැහැ. එයාට දකින්න තියෙන ධර්ම මාර්ගය. එතකොට ධර්මවාදියෙක් කවදාකවත් ලෝකයේත් එක්කලා විවාද කිරීමට යන්නේ නැහැ. මහණේ ලෝ පඬිතයන් විසින් යමක් නැතයි සම්මත නම් මම දෙය නැතයි කියමි. භාග්‍යවතුන් වහන්සේ වදාරන මහණෙනි ලෝකේ ඉන්න පඬිතුයෝ යමක් නැහැයි කියලා ප්‍රකාශ කරනවා නම් ඔව් මමත් ඒ කාරණේ එහෙම ප්‍රකාශ කරනවා. එතකොට දැන් මෙතෙන්දී පඬිතුයයි කියලා බුදුරයන් වහන්සේලා පඬිතුයයි කියලා වදාරන්නේ කාටද? කෙලින බුදුරජාන් වහන්සේට පඬිතුයයි කියලා වදාරන්න පුළුවන් කාටද? ධර්ම මාර්ගය යන කතේ. ඊට පෙර බුද්ධත්වයේ ලැබුවාව හැම එකම පඬිතයි. ඊට පෙර බුද්ධත්වයේ ලැබුවාව සෑම බුදුරන් වහන්සේ නමක්ම පඬිතයි. ඒ විතරක් නෙමෙයි ඊට පෙර අරහන්ත වෙච්චාව සෑම උත්තමෙක්ම. ඒතර පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි මේ. අර අසංකත ධාතුව සාක්ෂාත් කළ නිවුණු යම්තාක් උත්තමය ඇතිනම් ඒ සියල්ලෝම පඬිතුයෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පුජ්‍යලෙක් කොට වදාළත් නෙමෙයි. ඒ නිවීම ආධ්‍යාත්මික නිවීම ඇති කරගත්තා උත. එතකොට ඒ නිවීම ඇති වුණා වූ පින්වතුන් යමක් නැතයි කියනවා නම් භාග්‍යවතුන් වහන්සේත් ඒව නැතයි කියනවාම. එතකොට යම් පඬිතේ යමෙක් විසින් ඇතයි කියලා යමක් කියනවා නම් සම්මත නම් මමද ඒක ඇතයි කියලා සම්මත කරනවා. පඬිතයන් විසින් නැතයි කියලා යමක් කියනවා නම් මමද ඒක නැතයි කියනවා. පඬිතයෝ විසින් ඇතයි කියලා යමක් කියනවා නම් මමද ඒකට ඇතයි කියලා කියමි. මහණෙනි මම යමක් නැතයි කියද්ද ලොවේ බදු කීමෙක් පඬිතයන් විසින්
නැතයිද සම්මතද යත් මහන්නේ නිත්‍ය ද්‍රව ශාස්ත්‍රත අවිපරිණාම ධර්ම රූපයක් ලොව නැතයි පඬිතුයන් විසින් සම්මත. පඬිතුයෝ විසින් සම්මත කරලා තියෙනවා. පිළි අරන් තියෙනවා මොකද්ද? ලෝකෙ තියෙන නිත්‍ය වූ ද්‍රව වූ ශාස්ත්‍රත වූ අවිපරිණාම ධර්ම. කියන්නේ විපරිණාම ධර්මයටපත් නොවන. කියන්නේ වෙනස් වීමේ ධර්මතාවයටපත් නොවන ශාස්ත්‍රත වූ ද්‍රව වූ නිත්‍ය වූ රූපයක් ලෝකයේ තුල නැත. කවුද මේ කියන්නේ? පණ්ඩිත. පඬිතුයන්. පඬිතුයන් කියනකොට හොඳට තේරුම් ගන්න අර ලෝකෝත්තර සුවේ සාදාගත්ත. උත්තමය ලෝකෝත්තර සුවේටපත් උනේ මොකක් හින්දාද? විපරිණාමය වෙන්නේ නැති ද්‍රව වූ නිත්‍ය වූ ශාස්ත්‍රත වූ එහෙම රූපයක් ලෝකේ නැහැ කියලා දැකමු නිසායි. රූපයක් කියනකොට රූප ගොඩක් රූප සමූහයක් ලෝ නැති බව. එතකොට භාග්‍යවතුන් වහන්සේ හදන මමත් ඒක එහෙම නැහැ කියලා කියනවා. එහෙම නැති බව දැකලා තමයි මේ පින්තුන් නිවිලා තියෙන්නේ. මමත් නිවුණා. එහෙම නැති බව දැකලා. එතකොට නිත්‍ය ද්‍රව ශාස්ත්‍ර අවිපරිණාම වූ වේදනාවක් නැතයි. වේදනාවකුත් එහෙම නැහැ. නිත්‍යව ද්‍රව වූ ශාස්ත්‍රත වූ වේදනාවක් නැත. වේදනා හැබැයි නම් ඒවා ඔක්කොම දිය බුබුලු මෙන් හටගෙන නැසෙන. ඊළඟට නිත්‍ය ද්‍රව ශාස්ත්‍රත අවිපරිණාම ධර්ම මේ සංඥාවක් නැත. වේදනාව විතරක් නෙමෙයි ඊගාට මොකද්ද? එහෙම සංඥාවකුත් නැත. සංකාරයකුත් නැත. විඥානයකුත් නැත. මමද ඒවා මේ විදිහට නැතයි කියලා කියනවා. දැන් මේ පෙන්වන්නේ මොකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය යයි ද්‍රවයි ආත්මයි ශාස්ත්‍රතයි අන් පරිද්දකට පෙරලෙන්නේ නැහැ කියලා මේ එහෙම අන් පරිද්දකට පෙරෙන්නේ නැති එකක් නැහැ. කියන්නේ පෙරලෙනවා කියන එක අනික් අර්ථය නේද? අන් පරිද්දකට පෙරලෙනවා. නිත්‍ය නැහැ. ශාස්ත්‍රත නැහැ. ඒක පඬිතුයෝ විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළි අරන් තියෙනවා. මමද ඒක පිළිගන්නවා. එහෙම නතර වෙච්චි ස්කන්ධ පංචකයන් නැති බව මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකය ගැන කතා කරේ මේ බාහිර ගොඩනැගිලි ගස්ගල් පර්වත ඒ වගේම සතා සතුන් පිළිබඳව නෙමෙයි. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ සම්බන්ධව එළිදරව් කරන්නේ? ඔය ගස්ගල් ගොඩනැගිලි ඉඩ කඩන් සතා සතුන් ඉන්නවා කියලා අපි බැඳෙන්නේ, රැවටෙන්නේ, අහුවෙන්නේ, මැදි වෙන්නේ. එහෙම වැරදි පිළිගැනීමක් අප තුළ ගොඩනැගෙන්නේ. මනෝමය. මක් නිසාද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව වැටහීමක් නැති නිසා. කියන්නේ ඔබ තුලම මා තුලම සිදුවෙන ධර්මතාවය පිළිබඳව පැහැදිලි වීමක් හෙළිදරව් වීමක් නැති නිසායි අපි මේ වටා පිටාවක විස්තරයක් ගැන සම්මත වශයෙන් රැවටෙන්නේ. අර විඥාකාර මායාකාරයෙකුගේ මායාමය මැවීම් වාගේ මේ වටා පිටාවේ තියෙනා වූ වටා පිටාවක් පිළිබඳව ඇති දේවල් කොට මැවීම් කොට අපි අහුවෙලා තියෙන්නේ කොහොමද? මෙතන විස්තරය දන්න තියෙන. තුල ළඟ සිද්ධ වෙන ධර්මතාවය දන්න නැති නිසා. ඒතකොට ලෝකයේ කියන වචනේම තේරුම මොකද? කැඩෙන බිඳෙන අර්ථය. මෙතන කැඩෙන බිඳෙන අර්ථයට යටත් වෙලා තියෙන්නේ මොනවද? පස්වැදෑරුම් මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. රූපස්කන්ධය කැඩෙන බිඳෙන මේ නිට්ටයයි ද්‍රවයි ආත්මයි කියලා ගන්න කාරණයක් නැහැ. විපරිණාමයේ පත් වෙන ස්වභාවය. රූපස්කන්ධය. උපමාව මොකද්ද? ඒ පිළිබඳ උපමාව මොකද්ද? පෙන පිටක් කියන වචනේ ගැන ලේසියෙන් කියලා නතර වෙනවා. ලේසි. මේ වචනේ තනියම කියලා හැම බේරෙන්න බෑ.
ඒකට ටිකක් වැඩි කරලා කියන්න. මතු කරලා කියන්න. ගඟ දිගේන ගංගාව කියන විශාලයට පේන. හරියට නිකමට කිව්වොත් එහෙම නිකන් ලොකු සතෙක් මැරිච්ච සතෙක් පා වෙලා එනවා. නේද? ලොකු හරකෙක් අලියෙක් එහෙම මැරිලා ඉතින් වතුර පා වෙලා එන්නේ. නේද? ඒ වාගේ ඈතට බලනකොට පේනවා ගංගාවේ පහළට විශාලට ගලාගෙන එනවා ලොකු පෙන කැටි. ඒවා හරියට සතෙක් කෙනෙක් වාගේ තමයි පේන්නේ. එතකොට ඒ පෙන කැටිය අපිට ද්‍රව්‍ය දෙයක් කාරණයක් වාගේ තමයි පේන්නේ නේද? ආන් ඒ වාගේ තමයි ඔබ නැගිටින ඉඳ ගන්න අතපය විසි කරන යන්නේන හැරෙන පෙරෙන කැමරාවකින් ෆොටෝ ගන්න පුළුවන් විදිහේ මේ රූප ගොඩක් එක්ක තමයි අපේ මේ ජීවිත ප්‍රවෘත්ති. එතකොට මම පේනව නේද? එහෙමයි. ඔව්. ඒසා විශාල වූ වස්තුවක් පේනවා වගේ. පේන්නේ මොකද්ද මේක මේ පෙන කැටියක්. ඒතර විශාල පෙන කැටි තියෙනවා. ඊළඟට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, එහෙම. වතුර මේ වතුර බුබුලු වගේ. වැස්සට එකතු වෙන වතුර බුබුලු පෙන බුබුලු ඒක පෙන බුබුලු. සංඥාස්කන්ධය මිරිගුව වගේ. ඈතට වතුර පෙවුනට ලා කිට්ටු වෙලා බැලුවට මොකුත් නැහැ. සංකාරස්කන්ධය කෙසෙල් කන්දක අරටුව හොයනවා. වතුර ගලවලා බලනකොට හම් වෙන අරටුවක් නැහැ. විඥානස්කන්ධයේ සිව්මන්සල ගොඩනගන ලද විඥාකාරයක් වගේ. විඥාකාරයේ සිව්මන්සල යම් යම් දේවල් තියෙන දේවල් වගේ පෙන්නනවා. මායාව. එතකොට දැන් ඒ අපි විඳින හඳුනන මේ දැනගන්න ස්වභාවය අපි විඳින හඳුනන දැනගන්න ස්වභාවය මොකද්ද? මේ පෙන්눔 කරලා නැති වෙන ස්වභාවයක්. නිකන් පෙනී ඉඳලා නැති වෙන ස්වභාවය. පෙනී හිටිය නැති වුණා. හරියට දැන් අර තිරේක රූප ජවනිකාවක් පෙනී ඉඳලා නැති වෙන්නේ. එමෙතන රූප වාහිනිය තුල යම් යම් රූප කොහොම පෙනී ඉඳලා නැති වෙනවා. ප්‍රවෘත්ති කියන වෙලාව ගත්තොත් එහෙම ඒ ප්‍රවෘත්ති කියන කෙනා ඔහොම පෙනී ඉඳලා යම් යම් ප්‍රකාශ කරලා ටික වෙලාවකින් ප්‍රවෘත්ති ඉවරයි. ඒතර ඒ ආයතනෙන් අතුරුදහන්. ඒ වගේ නෙමෙයිද? අපේ ජීවිතේ හැමදාකම අපි එකිනෙකාට මෙහෙම පෙනී හිටිනවා අතුරුදහන් ඉවර වෙනවා. දැන් මේ Zoom තාක්ෂණයේ ඔස්සේත් මොකද වෙන්නේ? අපි ඔබට මෙහෙම පෙනී හිටිනවා. සාකච්ඡා කරනවා, කතා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉවර වෙනවා. අර පෙනී හිටින වෙලාවට සාකච්ඡා කරන වෙලාවට අපිට මොකද එකිනෙකා පිළිබඳව දැනෙන්නේ, පේන්නේ? එකිනෙකා මෙහෙම පේනකොට වචන ඇහෙනකොට කතා කරනකොට මොකද්ද අපිට මොකද්ද එතනදී අමතක වෙලා යන්නේ? මොකද්ද අපිට අමතක වෙලා යන්නේ? මොකද්ද අපිට අමතක වෙලා? දැන් ඔබට මා පේනවා, මට ඔබ පේනවා. අපි මේ කතා කරනවා එහෙමද? එතකොට දැන් මෙතනදී අපිට අමතක වෙලා යන්නේ මොකද්ද? අස්තිර බව. හරි ඔය ඒ වචන හොඳයි. අස්තිර බව ඉවර වෙනවා කියන වචනේ හොඳයි. නමුත් ඒක තව ටිකක් ඉවත් වෙලා ගම්මේ වෙන්නේ. ඉන්නවා තියෙනවා. අදාළ වචන විතරක් කියලා බෑ. දේවල් කාරණාවකට වෙනවා. ඉන්නවා තියෙනවා දේවල් කාරණා විදිහට. ඔය දැන් මේ විදුලි ශක්තිය
අපිට එහෙම හිතෙන්නේ නැහනේ. මේ විදුලි ශක්තියක්, එතකොට මේ ආලෝක ශක්තියක්, ඊළඟට යම් ආකාරයක තවත් සියුම්ව කතා කරුවොත් යම් යම් හේතුන්ගේ ඵලය. මොනවද මේ ඉන්ටර්නෙට් එන ඒ චන්ද්‍රිකා ඔස්සේ එන්නා වූ ඒ යම් හේතුන්, ඊළඟට කරන්ට් එක ඒ හේතුන්, ඊළඟට මේ තිරයක්, ඊළඟට මේවා එකිනෙකට සම්බන්ධ වෙච්චාම ඇති වෙන හේතුන්ගේ ඵලයක්. මේ හේතු නැත්තම් මේ ඵලේ නෑ. මේ හේතු ටික එක්කරාසි වෙච්ච නිසා ඇති වෙච්ච ඵලයක් මිසක මේ හේතු එකක් හරි නැත්තම් මෙහෙම ඵලයක් නෑ කියන සිහිය අපිට නෑ. අපි එකතු වෙලා ඉන්නවා. මම මට එයා පේනවා, එයාට මම පේනවා, මම කතා කරනවා, එයා උත්තර දෙනවා. එතකොට අපිට අහුවෙලා තියෙන්නේ මොකද්ද? මේ ඉන්න තියෙන දේවල් කාරණා පුජ්‍යල සත්වර ස්වභාවය. මේක තමයි ලෝකයේ තුල තියෙන ලෝකෙට අහුවෙලා කියන එකේ තේරුම මේක තමයි. එතකොට එවැනි සිද්ධියක අපිට තියෙනවා එක්ක සතුට. එහෙම නැත්නම් දුක ශෝකය. එහෙම නැත්නම් සැකය. විශ්වාසය. මොනවා හරි යම් මානසික වූ ස්වභාවයන් හැඟීම් එක තමයි අපේ ගනුදෙනුව. එයා මෙයා කියලා පේන දෙයකත් එක්කලා එහෙම මානසික හැඟීම් වලින් අපේ ගනුදෙනුව. නේද? ඒකේ නේද අපි මේ හැමදාකම ඉන්නේ. දැන් මේක උපමාවකට ගත්තේ. මේ Zoom තාක්ෂණය. ඉතින් අපි දැන් උදේ ඉඳන් රැ වෙනකලුත් ඒ සිද්ධියම නේද ඉන්නේ. ඔන්න නැගිටිනවා, යනවා, එනවා, කියනවා, කරනවා, උයනවා, පියනවා. දරුමල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. මුණුපුරු දරුත් එක්ක කතා කරනවා, ආරාම කරනවා, වටේ පිටත් එක්ක වෙලෙලඳාම් එක කතා කරද්දී ඔය මේ වාගෙමනේ. එතන ඒ වැඩි සතුටු වෙනවා, තරහ එනවා, වෙහෙස එනවා, අසහන එනවා, දුක එනවා, පශ්චත්තාප එනවා. ඉතින් ඔන්න ඔය කියන මැඩියමි. ඔය කියන කාරණාවල් එක්කලා නේද අපේ මාත් ඉන්නවා, එයත් ඉන්නවා. මාත් ඉන්නවා, වටපිටාවක් තියෙනවා, ලෝකෙත් තියෙනවා කියන සිද්ධිය තුල ඒ සහ මේ කියන දෘෂ්ටිය තුල මේ ඒකට කියන්නේ මොකද්ද? විඥානේ මායාව. අර සිව්මන්සල තියෙනම මොකද්ද මේ විඥාව. සිව්මන්සල ගන්නකොට රූප, වේදනා, සංඥා, සංකාර හතරම ගත්ත හැකියි. එතකොට අර පෙන බුල්ලු රාශිය නිසා හටගත්තා වූ යම් රූපමය ස්වභාවයක් පවතිනවා නම් ඒක මානසිකව රූපමය ස්වභාවයක් අල්ලාගෙන තමයි විදීමක් ඇති වෙන්නේ, හැඳිනීමක් ඇති වෙන්නේ. ඒ තුල ලෝභ දේශ මොසෙන් සංස්කරණය වෙනවා, අනුශය ධර්මයක්. ඉතින් මේ විදිහේ සතර වැදෑරුම් වූ වෙලා නැසෙන ස්වභාවයන් දැන් දිය බුබුලක් හටගෙන නැසෙනවා මිසක් දිය බුබුල දිගට පවත්වන්න බැහැනේ. නමුත් බුබුලු තියනවා කියන දෘෂ්ටියක් ඉන්නවා. මිරිගුවේ වතුර නැහැ, මිරිගුවේ ස්වභාවය හටගෙන නැසෙනවා මිසක් මිරිගුව තියෙන දෙයක් නෙමෙයිනේ. මිරිගුවක් තියනවා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. අර රූපමය ස්වභාවයක් අර කැඩපත තුලින් දකින්න ඡායාව වාගේ අපිට යම් ආකාරයකට සිතේ රූපමය සැලැස්මක් ඇති වෙනවා. ඒ අරබයයි මේ විඳින්නේ හඳුනන්නේ. ඒ රූපමය ස්වභාවයත් දිගට පවත්වන්න හදනවා. එතකොට එහෙම පවත්වන්න පුළුවන් කාරණයක් නැහැ. ඒවා හුදෙක් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නැසෙන ස්වභාවයක්. අපි ඒවා දිගට අපේ අර විඥානයේ තුරු දිගට ඒවා තියෙනවා කියලා මේ දෘෂ්ටිගත වෙනවා. එන්නේ ඒකට තමයි අර සිව්මන්සල පෙන්වන විඥාව. එවැනි විඥානම ස්වභාවයේ විඥාවකට අපි මැදි වෙලා තමයි මේ මම එක්ක ලෝකයක් ඇත කියලා හිතාගෙන. මා කේන්ද්‍ර කරගත්තා වූ මේ ස්වභාවය. මේ කොතෙන්ද ගියත් මා කේන්ද්‍රයිනේ. දැන් අපි හිතමුකෝ වැඩපලකට ගියත් කේන්ද්‍රයි. එතකොට පොළට ගියත් මුළු පොළම මා කේන්ද්‍ර කරගෙන නෙමෙයිද? මම තමයි පොළේ ඉන්නේ. බඩු ගන්න ගිහිල්ලා. මම තමයි මාකට් එකේ ඉන්නේ.
මම තමයි ඉස්පිරිතාලේ ඇඳේ ලීලා වෙලා. මම තමයි වෛද්‍යවරය වෙලා ලෙඩුන් උපස්ථාන කරන්නේ. එතකොට මම තමයි කාර්මික ශිල්පියා වෙන්නේ. මම තමයි ගොවි මහත්තයා වෙන්නේ. එතකොට එක එක්කෙනා තුල මමයි මේ ආකාරයට කියලා මේ හදාගෙන තියෙන සියල්ලම එකට එකතු කරලා ගත්තොත් මොනවද? සිව්මන්සල පෙන්න විද්‍යාව. එතකොට ඔන්න ඔතන එහෙම එකක් නැහැ. එහෙම එතන නිත්‍ය වෙන්න ධ්‍රුව ආත්ම වෙන්න කාරණයක් නැහැ කියලා පඬිතුයෝ දැකලා තියෙනවා නම් තථාගතයන් වහන්සේ වදාලා උන්වත් ඒක එහෙම කියනවා. ඊළඟට මහණෙනි අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්ම රූපයක් ලොව ඇතයි පඬිතයන් විසින් සම්මතය. පඬිතාය සම්මත කරලා තියෙන මොකද්ද? අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මපත් වෙනා වූ රූපයක් ඇත. ඉතලා කියේ නැත කියලානේ රූපයක්. මොකද්ද රූපේ නැත කියේ මොන අර්ථයෙන්ද? නিত্য ධ්‍රුව ආත්ම කොට ගන්න රූපයක් නැත. හැබැයි ඇත කියන අර්ථයට එනවා මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම විපරිණාම ධර්මයටපත් වෙනා වූ රූපයක් ලෝකේ ඇත. ඔව් එහෙම තමයි අර පෙන පිටට අපිට කියන්න වෙන්නේ. ඇත කියන අර්ථය. මොකද්ද? අනිත්‍ය වෙන දුක් අනිත්‍ය වෙන විපරිණාම ධර්මයටපත් වෙනා වූ රූපමය ස්වභාවයක් ඇත. අනිත්‍ය වෙන වේදනා මේ විපරිණාමී ධර්මයටපත් වෙන වේදනා ස්වභාවයක් ඇත. අනිත්‍ය වෙන දුක් වෙන විපරිණාම ධර්මයටපත් වෙනා වූ සංඥා ස්වභාවයක් ඇත. අනිත්‍ය වෙන දුක්ඛ වෙන විපරිණාම ධර්මයටපත් වෙනා වූ සංස්කරණයේ ස්වභාවයක් ඇත. අනිත්‍ය වෙන දුක්ඛ විපරිණාම ධර්මයටපත් වෙනා වූ විඥාන ස්වභාවයක් ඇත. එතකොට යථාර්ථයෙන් පඬිතියා කතා කරනවා නම් ලෝකේ මම දේවට ඇත කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයටපත් වෙනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්වභාවයක් ඇත. ඉතලා නැත කිය මොන අර්ථයෙන්ද? නিত্য සුඛ ආත්ම වූ ධ්‍රුව වූ විපරිණාම ධර්මයටපත් නොවන්නා වූ රූපයක් නැත කීවනම් මාද ඒකට නැත කියනවා. වේදනාව නැත කීවනම් නැහැ කියනවා. මොකද එහෙම වේදනාවක් ඇත්තේ නැහැ. එහෙම සංඥා ඇත්තේ නැහැ. එහෙම සංස්කරණ ඇත්තේ නැහැ. එහෙම විඥාන ඇත්තේ නැහැ. මොකද නিত্য ද්‍රවාත්ම නේද? හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විපරිණාම ධර්මයටපත් වෙනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇත. දැන් තේරුණාද ඇත නැත කියන එකේ භාග්‍යවතුන් වහන්සේ ඇත නැත කියන වචනේ දේශනා කළ තියෙන ආකාරය. ඒ සූත්‍රය තුල. ආය කියන්නේ මතු කළ කවුරු හරි කියන්න. වැටුණාද? රූප වේදනා සංඥා සංඛාර කියන විදිහට බලනකොට එහෙම ඇති වෙන නැති වෙන එකක් නැහැ. හැබැයි දුක අනිත්‍ය විදිහට බලනකොට ඒ වේදනාව එහෙම එකක් තියෙනවා. අනිත්‍ය විදිහට බලනකොට තියෙනවා මොකද්ද? රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි කියලා. එහෙම ධර්මතාවයක් ඇත ලෝකෙත්. හරිනේ? ඒ ලෝකයේ තුන නැති ධර්මතාවය මොකද්ද? රූපය නිට්ටයයි ධ්‍රුවයි ශාස්ත්‍රතයි ආත්මයි කියලා ගන්න එකක් නැත. රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන රන් ඇත. රූපය නිට්ටයයි ධ්‍රුවයි ශාස්ත්‍රතයි කියන රන් නැත. එතකොට ඒ අර්ථයෙන් නැත අර අර්ථයෙන් ඇත. වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන පැත්තට නම් ඇත. නේද? වේදනාව නිට්ටයයි සුඛයි ආත්මයි කියන පැත්තක් නැත. ශාස්ත්‍රයි කියන පැත්තක් නැත. සංඥාවත් එහෙමයි, සංකාරයත් එහෙමයි, විඥානයත් ඒ විදිහට. මේක ළඟ පෙරලා බලන්න තියෙන දෙයක් මේ තියෙන්නේ. එතකොට ඇයි භාග්‍යවතුන් වහන්සේ මේවා මේ එහෙම අපිට ඕකෙදි එකක් කියපුවම මදාවේ දෙපැත්තට ඇතනද කියන්න ඕනේ කියලා අපිට නිකන් හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඇයි එහෙම පෙරලන්නේ? ඇයි එහෙම භාග්‍යවතුන් වහන්සේම පෙරලා දේශනා කරන්නේ? සිතේ මේ ඇතනත කියන දෘෂ්ටි දෙක කැඩිලා යන්න ඇත කියනවා නම් මෙන්න මේ දෘෂ්ටියට කියන්න ඕනේ, නැත කියනවා නම් මෙන්න මේ ස්වභාවයට කියන්න ඕනේ කියලා අපිට නිකන් අතැඹුලක්සේ තේරෙන්න. හොඳට එළිය ඇතුව ඒක පැහැදිලි වෙන්නයි මේ දේශනා කරන්නේ. එතකොට මේ
දැන් ඔය රූපේ වේදනාව සංඥාව සංඛාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව තව සූත්‍රයක දේශනා කරන ඔය මාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර දැන් මේ කවුද රාද කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි මම නිවනට මෙහෙව සිත් ඇතිව එකලාව පැත්තකට වෙලා භාවනා කරන්න මට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මයක් දේශනා කරන්න හැබැයි සැකෙවි කෙටි කරලා දේශනා කරන්න මට එය පිළිපදින්න පුළුවන් කියලා කියා සිටිනවා. සාමාන්‍යය කියා හිටින්නේ නැහැ. ඒ සම්බන්ධව කරන්න පුළුවන්කම හැකි අය තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එහෙම ඉල්ලා සිටින්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ එතෙන් දේශනා කරන්නේ එහෙමයි රාද යමක් මාරද යමක් මාරද එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය. රාගය දුරු කළ යුතුය. ඡන්ද රාගය දුරු කළ යුතුය. දැන් ඡන්දය කියන එකේ තේරුම මොකද්ද? කැමැත්ත. රාගයේ දුර්වල අවස්ථාව. දැන් රාගය කියලා නැගලා එනවනේ හිතට රත් වෙලා එනවනේ. ඒකේ දුර්වල අවස්ථාවට කියන්නේ ඡන්දය කැමැත්ත. කැමැත්ත ළඟට ඊගාවට පටන් ගන්න රාගය. කැමැති වෙලා ඒ රාගය කියන සිද්ධියේ ආරම්භක අවස්ථාව වගේ දුර්වලම අවස්ථාව තමයි රාගය. ඡන්දය. ඡන්දය කියන්නේ රාගයේ දුර්වල අවස්ථාව. එතකොට රාගය කියන්නේ අර ඡන්දය කියන එකේ ප්‍රබල අවස්ථාව. රාගය කියන්නේ බලවත් රාගය. රාගය කියනකොට ඉතින් ඇවිදිලා ගොඩක්. එතකොට ඡන්ද රාගය කියන්නේ මේ දෙකම ඇවිස්සෙනවා. ඡන්ද රාගය කියන්නේ මේ දෙකම ඇවිස්සෙනකොට තියෙන ස්වභාවය. මේ සිතක ගිනි ගන්න හැටි. සිතක් ගිනි ගන්න හැටි. කාම ලෝකයේදී සිතක් ගිනි ගන්න හැටි. සිතක් උණුසුම් වෙන ආකාරය කාම ලෝකයේ. ඡන්දය සහ රාගය කියන්නේ. එතකොට මේ ඡන්දේ රාගය ඇති වෙන්න හේතුව පෙන්වන බුදුරජාණන් වහන්සේ දැන් මේ ඡන්දේ රාගය ඇති වෙනවා මොකද රූපය සඳහා. දැන් ඡන්දේ රාගය ඇති වෙනවා නම් අපි දෙන්න කියන්නේ මාර කියන වචනේ. ඡන්දේ රාගය ඇතිවීමට මොකද්ද කියන්නේ? මාර. අර නිවුණු සිත ගැන කියවනේ අපි ඉස්සෙල්ලා අර මොකද්ද? හදේ සීතල වෙච්ච තැන. එතන මාර නෑනේ. එතන මාර බන්ධන දුරු වෙච්ච තැන. භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න තැන මාරයා නෑ. එතකොට මාරයා ඉන්න තරක් හැබැයි නෑ එතන ඡන්දයක් තියෙනවා රාගයක් තියෙනවා. කියන්නේ රාගේ අඩු හරියක් තියෙනවා රාගේ වැඩි හරියක් තියෙනවා. ඒ දෙකේ උත්සන්න බවක් තියෙනවා. ඡන්දේ රාගේ ඡන්ද රාගය. කියනවා. ඡන්දේ කිව්වේ කැමැත්ත කියන අර්ථය. රාගය කියන්නේ කැමැත්ත නිසා හැට ගන්නා වූ සිතේ බුරා නැගෙන රත් වීම. එතකොට මේවා නැගෙන්නේ මොකක්ින්දද? රූපය ආත්ම වීම නිසා. රූපස්කන්ධේ ආත්ම වීම නිසා. රූපස්කන්ධේ හැබැයි තතු නොදන්න නිසා. එතකොට ඒ නිසාම කියන රූපයට මායя කියලා. එතකොට ඒ වගේම තමයි වින්දනේ. දැන් ඡන්දේ රාගයේ දෙක ගෙනියන්නේ විදීම තුල වේදනාව තුලනේ. රූපයට තියෙනා වූ වින්දනේ. එතන වින්දනයත් මායя. වේදනාවත් මායя. ඊළඟට විඳින එක හඳුනනවා. විඳින ස්වභාවය තමයි අපි සංඥාවෙන් හඳුනාගන්නේ. ඒතර සංඥාවත් භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන මායя. එතකොට හඳුනන ඒවට අනුශය සංග්‍රහයක් තියෙනවා. ගැඹුරු සිතෙන් ඒ හඳුනන දේවල් පිළිබඳව වඩා තහවුරු කරගනිමින් සිතේ රාග දේශ මොහ වර්ධනය වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මායя. එතකොට ඒ සංස්කරණය වීම අර සිව්මන්සල මායя වාගේ මොකද විද්‍යාව වාගේ විඥාණය පිළිබඳව දැන ගැනීම ඇති වෙනකොට ඒකටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මායя කියලා. එතකොට රූපේ වේදනාව සංඥාව සංකාර විඥානය කියන මේ පහට ඒ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මායя කියලා. දැන් එතකොට අපිට
මායя පිළිබඳව අමුතුවෙන් ආය සිතේ විවිධ හැඩතල හදාගෙන ආවලෙක් ඉන්න ඇති නේද කෙනෙක් මෙහෙම වෙන්න ඇති නේද කියලා ආදී වශයෙන් සිතේ කුතුහලයකින් බලන්න යන යෑම නෙමෙයි වෙන්න ඕන මොකද්ද මේ රූපස්කන්ධයේ වරදවා ගැනීමම මායя වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික පිළිබඳව වරදවා ගැනීමම මායя ඒක රාදට බුදුරජාණන් වහන්සේ රාද භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඡන්දේ රාගේ ඡන්ද රාගයේ සිටේ දුරු කරන්න මොනවා කරේද රූපයේ වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන පංචස්කන්ධය දැන් එතනත් මේ ඔප්පු එලි කරන්නේ මොකද්ද මේ පංචස්කන්ධයම තමයි ඒක උපාදාන වීම තමයි අපි මේ මායයට අහු වෙලා තියෙනවා කියන එකේ තේරුම. දැන් මායයෙන් දුර වෙච්ච උත්තමයන් වහන්සේලා මායя නැති උත්තමයන් වහන්සේ මායя නැති තැන ඒ සිතට මේ කියාපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මොකද්ද මේ ස්කන්ධ පංචකය පිළිබඳව කොහොමට උන්වහන්සේලාට හෙළිදරව් වෙලා තියෙයි මොන විදිහේ හෙළිදරව්වකද ඒ උත්මයෝ ඒ පංචස්කන්ධය පිළිබඳව දැන් පංචස්කන්ධයට එකතු වීම මායනේ නේද එකතු නොවන්නේ නම් පංචස්කන්ධය පිළිබඳව කොහොමද උන්වහන්සේලාගේ අත්දැකීම කොහොමද හටගත්තනම නිරුද්ධ වෙන. ඔව් ඒක තමයි හටගත්තරම නිරුද්ධ වෙන්නේ පෙර පිටක් විශාල පෙන කැටියක් හටගත්තනම නිරුද්ධ වෙනවා ඒ විශාලත්වය පෙන්වුම් කළාට ඊටාම සියුම් තත්වයේදී අපි එකට කියව මොකද්ද රූපස්කන්ධයේ තියෙනා වූ එහෙම නැත්නම් පෙර පිටේ තියෙනා වූ ඊටාම සියුම් හරිය බලන්න ඊටාම සියුම් හරියෙන් තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන් හටගත්තන නැසෙන බව එතකොට හටගත්තන නැසෙනවයි කියනකොට ඊටාම සියුම් තත්වයේදී මොකක්ද ඒ ගැන ඔබට දකින්න පුළුවන් හටගත්තට නැසෙනවා හරි තරක් ඒම් කරලා අපි කියන්න එපා හටගත්තට නැසෙනවා කියනකොට ඒ හට ගැනීමක් නැසීමක් පිළිබඳව කොතෙන්ද හරි පොයින්ට් කරලා අපි කතා කරන්න ඕන කොතෙන්ද හරි ඉලක්ක කරලා කතා කරන්න හේතුව කතා කරන්න ඉලක්කයක් එපා කතා නැත්තම් ඉලක්ක නැහැ ඉලක්ක කරගන්නේ කොතනද ආයුෂ ඵලයයි මනස. ආශ්වාස ආස්ත ක්‍රියාවලිය. ආස්වාස ප්‍රස්වාස ඉලක්ක කරගෙන ආස්වාස ප්‍රස්වාස ඉලක්ක කරගන්න වෙනවා මොකද මේ කතා කරන්න තන ඇතිව එහාට මෙහාට මේක හසුරවන්න කයක් ක්‍රියා කරවන්නට වෙන්නේ ආස්වාස ප්‍රස්වාස තුල නැත්තම් මේක දර කඩක් මේ පැත්තකට විසි කරලා දාන දෙයක් එහෙනම් ඇතුළු වීම පිටවීම කේන්ද්‍ර කරගෙන තමයි දෙන්න අවධානය යොමු කරගෙන තමයි මේ ඊටාම සියුම් තත්වයේ සිද්ධ වෙන ධර්මතාවය අපිට හෙළිදරව් කරගන්න. එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව දිහා බලනකොට අපි මුලින් ගන්න මොකද ආස්වාස ඇතුළු වීම. එතකොට ඇතුළු වෙන ගුණක කියන්නේ මොකද්ද? ජීව ගුණය. නේද? ඔක්සිජන් එහෙම නැත්නම් ජීව ගුණය. ඒතර මේ ජීව ගුණය ඇතුළු වෙන්නේ කොහට? ලේ ධාතුවේ පවතින ලේ ධාතුව කියන්නේ ශරීරයේ තියෙනා වූ මේ ද්‍රව්‍යමය ස්වභාවයෙන් එහාට ගිය ද්‍රව ස්වභාවයනේ. ඒරුත් එහාට තියෙනා වූ ලේ ධාතුවෙත් එහාට තියෙනා වූ ඊගාව මට්ටමේ ඉන්නේ වායුවනේ. දැන් ඝන ද්‍රව වායු කියන ධර්මතාවයක් නෙමේ ලෝකයේ තුලම යන්නේ. ඝන ස්වභාවය ද්‍රව වෙනවා, ද්‍රව ස්වභාවය වායු වෙනවා. නේද? දැන් ඝන ස්වභාවය තන කන බොන ආහාර ටික.
ඒකේ ඉන වතුරත් එක්ක එකතු වෙනකොට ද්‍රව වෙනවා. ලේ ධාතු හරියට. ද්‍රව කියන එකෙන් ඊගාවට මේ එහාට යනවා මොකද්ද ඒකේ? වාෂ්පය. ආයුෂ. වායු කියන තත්ත්වය. ඒ කියන්නේ වායු කියන තැනත් වෙනකොට සෛලම තමයි නේ. අනේ වායු කියන හරියෙන් තියෙනා වූ සෛලයක් තුල තාමසියුම් සෛලයේ තුල තමයි මේ ඔක්සිජන් උරා ගන්න. ඇතුළේ එන ඔක්සිජන් උරා ගන්න කොහරද? ඊතාමසියුම් සෛලයේ. ඒ සෛලය තුළට උරාගත්තා වූ ඔක්සිජන් තුල මොකද වෙන්නේ? සෛලය විදිලා යනවා. ඒ සෛලය හටගෙන නැස. ඔව් ඒ සෛලය හටගෙන නැසෙනවා. හදේ. ඒ නැටෙනකොට ඒකෙන් මුක්ත වෙනවා. ඒ මුක්ත වෙනවා. ඒයින් නිදහස් වෙනවා. මොකද්ද? ශක්තිය. ශක්තිය රසනේ. ඒ නිදහස් වෙනවා ශක්තිය රසනේ. එතකොට ශක්තිය කියන එක කොහෙන්වත් ගෙනාපු එකක් නෙමෙයි. මේ විශ්වය තුලම පවතින ශක්තිය. විශ්වය තුලම තියෙන ශක්තිය තමයි මේ අරක තුල කොටු වෙලා තිබුණ සෛලය තුල. දැන් ඒ ශක්තිය නිදහස් වුණා. ඒ ශක්තිය සූරේ මොකද වෙන්නේ? අපි භාවිතා වෙලා අතහැරුණා වූ කර්ම චේතනා හිතලා මතලා කියලා කරලා භාවිතා වෙලා අතහැරිච්ච කර්ම අර ශක්තිය ඇසුරේ නැගෙනවා. ඒකට කියනවා අපි කර්ම ශක්තිය කියලා. මේ දෙකම එකතු වෙච්චාම මොකද්ද කියන්නේ? කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය ද ශක්තියත් විශ්වීයයි කර්මත් විශ්වීයයි. විශ්වීයයි කියන එකේ තේරුම මේ අප සන්තකයක් නෙමෙයි. ඒවා අපි භාවිතා කළා අතහැරුණාම ඒවා මේ ඉඩට වැටෙන්නේ. එතකොට කර්මත් විශ්වීයයි ශක්තියත් විශ්වීයයි. ඒතර කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය අර ඒ මිදු මොකද අර සෛලය තුල මිදිච්චාම මේ කර්ම ශක්තිය තමයි ආයි ජනනය වෙන්නේ. ඒ කර්ම ශක්තිය තමයි ජනනය වෙන්නේ. හටගන්න. ජනනය වෙනකොට අපි කියනවා සිතිවිලි වශයෙන් ජනනය වෙන්නේ. එතන තමයි මනෝ විඥානය කියන වචනේ කියන්නේ. එතන තමයි මොකද්ද කියන්නේ? මනෝමය. මනෝ විඥානය. මනෝ විඥානය. ඒ සිතිවිලි වශයෙන් ජනනය වෙනකොට ඒ ශක්තිය ළඟ තියෙන ආ රස්නේ, ශක්තිය ළඟ තියෙන රස්නේ. රස්නෙන් ඒ සිතිවිලි වලට අදාළ වූ තෙරපෙන ඇදෙන රත් වෙන විසිරෙන වර්ණගන්ධ රසෝජ. මෙතන සුද්දාෂ්ටක රූප හට ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්දාෂ්ටක රූප හට ගන්නවා. එතකොට දැන් ඔන්න ඔතන එකතු කරලා ගත්තාම කියන්න තියෙන්නේ ආරම්මන පඨවි ආපෝ තේජෝ වායෝ. අරමුණේ පඨවි ඒ අරමුණට අනුව ධාතු හතර හැදෙනවා. උතන හැදෙනවා වගේම නැසෙනවනේ. එතකොට හට ගැනීමේ නැසීම කියන වචනයක් අපි දැන් කියවා නේද? පටන් ගන්නවා හට ගැනීම නැසීම කියවනේ. ඔන්න උතර තමයි හට ගැනීම නැසීම. සිතිවිලි හට ගන්නව නැසෙනවා. ඒ සිතිවිලි හට ගැනීමට අදාළ ධාතු හතරත් එතන ඒ ශරණයටම හට ගන්නව නැසෙනවා. එහෙනම් ආරම්භනේ පඨවි ආපෝ තේජෝ වායෝ හට ගන්නව නැසෙනවා. උතෙන් කියනවා නාම රූප. එහෙම නැතිනම් ඔය හටගෙන නැසෙන වේගය හරියට අර රූපවාහිනී යන්ත්‍රයේට අර තිරේට අර සියුම් තරංග විදිනවා වගේ ඩොට් තරංග විදින්නේ. ඒ වගේ ඔය හටගෙන නැසෙන සිතිවිලි තරංග, සිතිවිලි රූප තරංග, සිතිවිලි රූප තරංග නිකන් කියන්න එපා. සිතිවිලි රූප තරංග කියවර පඨවි ආපෝ තේජෝ වායෝ නිසායි ඈ. සිතිවිලි රූප තරංග මේ විද්‍යාමාන වෙනවා. නිකන් අර තිරේ තියෙන ටියුබ් එකට විදිනවා වගේ. ඒ විදින එක තමයි වේගයෙන් විදිනවා. ඒකෙන් තමයි අපිට එතනින් අත උස්සන්න, කකුල උස්සන්න, යන්න එන්න, ක්‍රියා කරන්න ආදී වශයෙන් යම් අර
ගොරෝසු සිද්ධියක අර ගොඩට පැන්නවර අර පෙන කැටියේ තියෙනා වූ බාහිර කොටස. දැන් පෙන කැටිය අභ්‍යන්තර කතාවයි ඔය කිව්වේ. සුකුම රූප හට ගන්නද. ඒක බාහිර පෙන කැටියට ඉතින් ඒක විදිනවා. එතකොට මොකද වෙන්නේ? අපි අතපය උස්සනවා, කතා කරනවා, යනවා එනවා. පෙන්눔 කරනවා අනික් අයට. බාහිර ලෝකයට පෙන්눔 එහෙම පේනවා. ඒ පේන්නේ අර විඥාවනේ සතරම මොකද්ද අර මේ යුමන්සල විඥාව ඒ පේන්නේ. යනවා එනවා පේන්නේ විඥා මායාව. සිද්ධිය නිතරම මොකද්ද බලන්නකො මුල හටගෙන නැසෙනවා. සිද්ධිය මොකද්ද සිද්ධ වෙන්නේ හටගෙන නැසෙන සුකුම රූපයන්ගේ හටගෙන නැසීම. චේතනාවට අනුව පහළ වෙන්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ආරම්භන පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හටගෙන නැසීම. පෙන්눔 කරන්නේ මොකද්ද අතපය විසි කරනවා. කතා කරනවා. යනවා එනවා පෙන්눔 කරනවා. එතකොට සත්‍ය අහුවෙන්නේ අර පෙන්눔 කරන එක. සමාද අහුවෙනවා මගේ අතපය විසි කරනවා යනවා එනවා කියලා. අනිකාද යනවා එනවා කතා කරනවා කියලා පේනවා. ඒක තමයි ගොඩට පේන්නේ. සම්මතය. ධර්මතාවයේ නිතරම යෑමක් කීමක් කිරීමක් නැගිටීමක් ඉඳ ගැනීමක් නෙමෙයි. හටගෙන නැසීම. මොනවද? ඒ කර්ම ශක්තිය ජනරේ වෙන සිතිවිලි වශයෙන් ඒ වෙලාවට ධාතු අතර හැදෙනවා හටගෙන නැසීමක් පෙන්눔 කරනවා. දැන් බුදු ඇසට අවබෝධාත්මක ඇසට ඥානාභිවෘද්ධියට පේන්නේ මොකද්ද? හටගෙන නැසීමක් මිසක ආවගේ යෑමේ කතන්දරයක් නෙමෙයි. කාලයක් නෙමෙයි. හිටියා ඉන්නවා යනවා කියන කාලයක් නෙමෙයි. හැම මොහොතකම පේන්න පටන් ගන්න මොකද? හටගෙන නැසෙන බව. හටගෙන නැසෙන බව පේන්න පටන්. ඔන්න එහෙම පේනවා නම් අර යන එනවා කියන හැඩතල නැති වෙලා යනවනේ. එතකොට මායя නැති වෙන්නේ නැද්ද? මාර බන්ධන නැති වෙනවා. හටගෙන නැසෙන බවට යාට ප්‍රත්‍යක්ෂය. ඒ තුලින්ම තමයි යථාභූත ඥානය ඇති වෙන්නේ. ඒ තුලින්ම තමයි නිවෙන්නේ. එතකොට තථාගත දකින්න එහෙම නැත්නම් නිවෙන්න නිවන් සැප ඒකට කියනවා. නිවන් සැප තව වචනේ දානවා. නිවන් සැප ලබන. දැන් අද කාලේදී නිවන් සැප ලබන්නේ කොහෙන්ද? මැරිච්චාම මලගෙදරක දාලා තියෙන දැන්වීමේ තියෙනවා. ආවා ලප්පුවාම විපාසක මහත්තයාට නිවන් සැප ලැබේවා. මොකද නිවන් සැප ලැබේවා කියන වචනේ අහන්න කැමති වෙන්නේ අනේ අම්මේ මට නම් ධම්ම නිවන් සැප එපා. ඒ කියන්නේ මැරෙන්න එපා කියන්නේ. දැන් කාට හරි මැරිච්ච දාට තමයි නිවන් සැප දෙන්නේ. ඕන් නිවන් සැපට ගිය කල. මැරිච්චාම රෙදි කෑල්ලේ ලබන නිවන්. ඕන් ඔතෙන්ද දහම නොදන්නා තැනකට වැටෙනවා. දහම චුට්ට හරි දරගන්නවා නම් මේ හැම නිතරකම විද්‍යාත්මක වූ විද්‍යා උද්දපාත විද්‍යාත්මක වූ අත්දැකීම තුළ හැම නිතරකම ඒ සිත වාසය වෙන්නේ නිවන් දැකලා. මොකද හටගෙන නැසෙන බව පිළිගන්න. ද්‍රව්‍ය නෙමෙයි. සිතවිලි වේග, සිතවිලි තරංග. රූපවාහිනී තිරේට අර මොනවාද අර මේ ටියුබ් එකෙන් තරංග විදිනවා. එතකොට ඒ කොච්චර පහළ වුණත් ඒ නාම රූප ධර්මයන් කොච්චර පහළ වුණත් ඒක නැසෙනවා. ඒවට කිසිදු කාලයක් නෑ. හටගෙන නැසෙනවා. ඔන්න හටගෙන නැස බව තේරෙන රූපේ පිළිබඳව මේ පින්වතා දැනගත්ත රූපය anu රුප්පනාර්ථයයි. රූපය කියන වචනේ තේරුම ඊගාවට එනවා මොකද්ද? රුප්පනාර්ථය. රුප්පනවා කියන එකේ තේරුම පෙන්눔 කරන අර්ථය. නිකන් රුප්පලා පෙන්눔 කරන අර්ථය මිසක ඇති යමක් නැහැ. අතපය උස්සන අර්ථයක් පෙන්වනවා. යන වෙනවා වගේ අර්ථයක් පෙන්වනවා. ගිය කෙනෙක් නැහැ, ආව කෙනෙක් නැහැ. යන කෙනෙක් නැහැ. මේ පැත්ත ඉවරෙච්ච ඇටි මනින්ද්‍රිය ළඟ මේක ඉතින් ගෙනියනවා වගේ හිතෙනවා. ආවනේ ගියානේ කීවනේ කළානේ කියලා. අර තියේ ඉරක් ඇඳලා පස්සේ ඉත ඇඳලා කියලා හිතුවා. ඇඳපු ඉවරයිනේ. ඉරක් ඇඳලා කියලා හිතුවා වගේ. ඉතින් මනෝමය වීගාවට යනවා දුවනවා කියනවා. නිින්ද ගියාම දුවනවා කියනවා කරනවා පඤ්ඤප්. ඉතින් ඒවා ඔක්කොම නෑ නිෂේධයි. නිතරම එතකොට හම්බෙන්නේ මොකද වර්තමානයේ තුල
වර්තමානයේ තුල හම්බෙන්නේ මොකද්ද? නිරෝධය. එතකොට මුණ ගැහෙන එකේ පේන්නේ තත්ත විජානත. එතන මේවා නැති වෙනවා. එතන මේවා නැති වෙනවා. ඒ ක්‍රමයේ තමයි මොකද්ද වෙන්නේ? මායාවෙන් මහණෙනි රූපේ ලෝක ධර්මතාවය. රූපේ එතකොට දැන් එතකොට ආර්යයන් වහන්සේට සත්‍ය අවබෝධ කරුත්වයන් වහන්සේ රූපේ මොකද්ද? ලෝක ධර්මතාවය. රූපේ ලෝක ධර්මතාවය. එතකොට තථාගත මේ මනවින් අවබෝධ කරයි. මනවින් දැකගනි. මනවින් අවබෝධ කොට මනවින් දැකගෙන දැනගෙන කියයි. දේශයි පනවයි පිහිටුවයි විවරණය කරයි. බෙදයි උඩුකුරුව පෙන්නයි. උඩුහුරුව අවදි කරලා පෙන්නනවා. මහන්නේ තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි, දෙසනු ලබන කල්හි, පනවනු ලබන කල්හි, පිහිටවනු ලබන කල්හි, විවරණය කරනු ලබන කල්හි, බෙදනු ලබන කල්හි, උඩුහුරු කර පෙන්වනු ලබන කල්හි යමෙක් නොදනී නම් නොදකී නම් ඒක පෙන්වනකොට යමෙක් නොදනී නම් නොදකී නම් මහණෙනි අන්ධ වූ ඇස් නැති ඒ නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුනුන් හට මම කුමක් කරම්? බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ඒ වචනේ අපිට කියන්නේ. අනේ ඉතින් මම මොකද කරන්නේ කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ නිවිලා මහා කරුණාවෙන් අහන්නේ. අනේ ඉතින් ඒ ඇස් නැති නොදන්නා නොදක්නා බාල පුහුදුන් තැනත්තාට මම මොකද කරන්න කියලා. එතකොට බලන්නකෝ කඩිගුලක් ඇවිස්සුනා වාගේ දීපාන්දර අපි නගරයකට ගියාම එහාට යයිද මෙහාට යයිද ඉඳගනින්ද නැගිටිද දුවයිද වාහන හෝන් කරයිද නලා ඌගාලත් මොනවද හොයමින් යනවා. අම්මතනම හොයමින් යනවා. ඉතින් අර කඩිගුල කඩි ඇවිස්සලා දුවනවා වාගේ තථාගතයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට අනේ පේනවා මේ පුහුදුන් ලෝකයා දුවනවා. ඔලු හිස්ලුලු අත දුවනවා. ඔළුවේ ඇවිලි දුවනවා. මොනවද හොයනවා. හොයලා බලනකොට මොකවත් නැහැ. පහුදරක් දුවන එකම තමයි වැඩි. උපතේ සිට මරණය දක්වාම ඔය හතර අතේ දුවනවා. මේකට බුදුහාමුදුර වදාලා බාල පුහුදුන් කිය. මේකට මොකද්ද වදාලේ? බාල පුහුදුන් භාවය. ආර්යයන් වහන්සේලා වදාරනවා. අන්ධයි කියලා පෙන්වන ඇස් නැහැ. ප්‍රඥාස නැති නිසා නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන්ට මම කුමක් කරම්ද කියලා අහනවා බුදුරජාණන්. මං ඉතින් මොකද කරන්නේ අය? ඉතින් බලන්නකෝ මේ රූපේ වේදනාව සංඥාව සංඛාර විඥානය කියන මේ පංචස්කන්ධයගේ හැටි ස්වභාවය නිකන් නෙවෙයිනේ. අවදි කරලා උඩුරුව පෙන්නලා පැහැදිලි කරලා දේශනා කරලා පනවලා පිහිටුවලා ඊළඟට ඒ ගැන විවරණය කරලා ඒ සියල්ලම කරන්නේ නිකන් නෙමෙයි. නිකන් මම මොකද කරන්න කියලා අහනවා නෙමෙයි. කරන්න පුළුවන් සියල්ලම කරලා ඉවර වෙලත් ඒක ගන්න නැත්තම් ඒ පිළිබඳව අවධානයක් නැතිනම් මේ බාල පුහුදුන් තැනත්තාට මම මොකද කරන්න කියලා අහනවා. මහණෙනි දියෙහි හටගත් දියෙන් වැඩුණු උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙන් නැගී දියේ නොගැටි යම්සේ සිටුනේද මහණෙනි එසේයින්ම තථාගත තෙමේ ලොව උපන්නේ ලොව වැඩුණේ ලොව මැඩගෙන ලෝකේ හා නොගැටි වාසය කරයි. තථාගත ලෝකේ හා ගැටෙන්නේ නැතුව වාසය කරනවා. ලෝකෙම ඉපදුනේ බෝසත්ත්වය වශයෙන් හැදුනේ වැඩුනේ ලෝකයේ තුල. ඒ වුණාට ලෝකයෙන් ඊතර හරියට අර නෙළුම් මලක් මඩයට ඇට හැදිලා ගහ මැදිලා වැඩිලා වතුරෙන් උඩට ඇවිල්ලා වතුරට නොගෑවි පවත්නා වාගේ තථාගතයන් වහන්සේත් එතකොට වැඩ ඉන්නවනේ. ඒකනේ කතන්දරේ. දැන් නෙළුම් විලක නෙළුම් මල තියෙනවනේ. නෙළුම් විලේ උච්චම ස්ථාන තියෙන නෙළුම් මල. හැබැයි විලේ කිසිම දෙයකට ගෑවිලා නැහැ. විල ඇතුලේ මඩ කරියෝ දියබරියෝ නොයේක සතුන් ඉන්නවා. පිලී ගඳ තියෙනවා ඔක්කොම වතුරේ. ඒ වුණාට ඒ ගඳ අස්සෙම ඒක තුලම
නැගිටලා ඇවිල්ලා ඒකට ගෑවෙන්නේ නැතුව තථාගත වැඩ ඉන්නවා. එහෙනම් ඔබ මා ළඟ තථාගත භාවයේ තියෙනවා. කිසිම දෙයකට ගෑවිලා නැති ඒ නිරෝධිත නැද්ද? තියෙනවා. එතකොට ඒ නිරෝධිත තියෙන්නේවත් පිට නෙමෙයි මේකෙම තමයි. හැබැයි මේකට ගෑවිලා නැහැ. මේ අපේ යෑමීම් කීම් කිරීම මිදීම් මිටීම් ඒ කිසිම එකකට ගෑවිලා නැහැ. ඒ නොගෑවිච්ච දන දකින්න නම් අපි බහින්න ඕන කොතෙන්ද ආයසරයක් අර හටගෙන නැසෙන රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ කියන මේ ධර්මතාවයන්ගේ හටගෙන නැසෙන තැනට බහින්න ඕන. එතකොට ක්ෂණ භංගුරත්වය. එතකොට ඒ විදිහට දැන් තේරෙනවද මේ ඒ සූත්‍රයේ තියෙන ඒ අදහස් දැන් මේ කතා කරපු ටිකේ මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. ඕකටම එකතු කරලා තව ටිකක් කතා කරන්න. කතා කරපරිය මොනවා හරි දැන් ගැටලුවක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් එහෙම නැත්නම් ඒ පිළිබඳ උණ පූර්ණයක් තියෙනවා නම් ඒක අහන්න. මාර සංකල්පය කියන ඔබ වහන්සේ පැහැදිලි කරපු එක. ඒතකොට ඔව්. මාර දිව්‍ය පුත්‍රයා කියන සංකල්පයේ මාර දිව්‍ය පුත්‍රයා අපිට ওই මාර සංකල්ප ටික තමයි අපි අල්ලගන්නේ. එහෙමනේ ඔව් තමයි. ඔව් ඔව් දැන් දිව්‍ය පුත්‍රයා කියපු එකකට අහුවෙන්නේ අර නිරෝධයට නෙවෙයිනේ. අර වතුරෙන් උඩට ආපු නෙළුමට අයිති නෑනේ දිව්‍ය පුත්‍රයා. එහෙමයි. එයත් අයිති කාම ලෝකයට. එහෙම කාම ලෝකයේ කොටසකටනේ අයිති දිව්‍ය පුත්‍රයෙක් අයිති කාම ලෝකයේ කොටසකට. එයා පාවිච්චි කරන ගම් එක තමයි අර ටික. ඔව් ඒ මාර දිව්‍ය පුත්‍රයාගේ මේ මෙවලන් ටික තමයි අර ඔක්කොම. රූප උපාදාන සංඥා විඥාන මේ පංච උපාදානස්කන්ධයටම එකතු වීම තමයි යාගේ මෙවලම්. ඡන්දේ රාගේ ඡන්ද රාගේ මේවා තමයි යාගේ මෙවලම්. යාට ගහන්න තියෙන අර තෝමර අඩ යටි ඔක්කොම තියෙන්නේ ඒකේ තමයි. අතෙන්ද ගහන්න බෑ. කොතෙන්ද? අර පිපිච්ච නෙළුමට තථාගත භාවයට මුකුත් කරන්න බෑ. හරි. ඒ ටික ඇතුලේ දැන් ඊළඟට අපි බලනවා. ඔව්. දැන් ඔය කතා කරපු ධර්ම කාරණා ටිකම තව ටිකක් මතුවලා ගම්ම්‍ය වෙලා ඉස්මතු වෙලා එන්නට අපි මේ විදිහට කතා කරනවා. මේක අර දැන් ඊතාමසියුම් තත්ත්වයෙන් බලන්න ඕන බව. ඒතර ඊතාමසියුම් තත්ත්වයෙන් යම බලනවා කියන්නේ විද්‍යාත්මකයි. දැන් ඔබතුමීලා මොනවා හරි රිසර්ච් එකක් කරනවා නම් මොනවා හරි ගවේෂණයක් කරනවා නම් මොනවා හරි පරිශන මට්ටමක් කරනවා නම් විද්‍යාගාරයක හරි කොතනක හරි ඒකේ සියුම් තත්ත්වයනේ බලන්නේ. මේ ගොරෝසු දෙයක් ගැන නෙමෙයිනේ බලන්නේ නේද? ඒ චූටි කොටසක් කරන් තවත් එහාට සියුම් කරගෙන තමයි මේක තමයි සිද්ධිය කියලා බලන්නේ. අර මොකද්ද මේ කොරෝනා දැක්කා වගේ. අර කොරෝනා ටීවී එකේ පෙන්නනකොට බණ්ඩාරනායක මහත්තයා නිකන් මේ ලොකුවට පෙන්නනවානේ ටීවී එකේ කොරෝනා රවුම. ඉතින් මේක බලලා ඒක වයසක උපාසකම්ම කියන්නේ පොඩි එකාට කිවලු ආම්පුතේ කොරෝනාවක් ගපන් චප්ප වෙන්න කිවලු. මොකද රඹුටල්ලෙල්ල. ආච්චි ඒක රඹුටල්ලෙල්ල කිවලු. මේක දැන් පෙන්නනවානේ ඇහැට නොපෙන්න කොරෝනාව මේ ලොකු කරලා පෙන්නනවා. පෙන්නන්නේ අර මයික්‍රෝ එකෙන් බලන එක මේ ලොකුවට කරලා පෙන්නනවා අපිට මේ තිරේ. ඒ වගේ මේ ඇත්ත තත්ත්වය එහෙනේ. මේ පේන එකේ නෙමෙයි ඇත්ත තත්ත්වය තියෙන්නේ. මොනවා හරි යමක මේ හොඳ හෝ නරක හෝ යම් සිද්ධියක මූල ධර්මයේ බැලුවොත් එහෙම මූල ධර්මයේදීන් තමයි අපිට යමක මේ සාරය අල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි සත්‍ය අවබෝධය යන ගමනේදීත් මේ සත්‍ය අවබෝධය යනවා කියන්නේ ඔන්න ඔබතුමින මම කියන මේ දෙවියන් වහන්සේ හොයාගෙන යනවා හැම නෙමෙයි මේ කවුරුවක්වත් හොයාගෙන යනවා සර්ව බලධාරියෙක් එහෙම මෙහෙ නැහැ. මේක මේ ක්‍රියා ප්‍රතික්‍රියා ධර්මතාවයක් විශ්වීය ධර්මතාවයක්. ඒක තමයි දැන් භෞතික රසායන ජීව කියලා කොටස් තුනකට බෙදාගෙන මේ ගවේෂණය කරන්නේ. අද නනෝ තාක්ෂණයට ගවේෂණය කරනවා. තවත් එහාට ඒවා මේ නවීන විද්‍යාව කියන කාරණේ තුල තවත් ඒ සම්බන්ධව මේ හෙවීම ඇති. දැන් අපි ඊටත් එහයින් මේ ගැන හොයන්න ඕන. හැබැයි අපි බලන්නේ පරිශ්‍රණයකින් උපකරණයකින් නෙමෙයි. ඒකට සිහි බුද්ධිය දාගෙන. ඒක ආස්වාද ප්‍රසවාස මුල් කරගෙන සමාධිගත සිතකින් ඒ පිළිබඳව කරන්නා වූ ගවේෂණයක්. ඒදීත් අපිට දකින්න වෙන්නේ මොකද්ද? ওই නිරෝධයට මේ ද්‍රව්‍යමය නෙමෙයි මානසික කතන්දරයක් මේක. මනෝමය ආරම්භය. ආරම්භය මනෝමයයි. අර විශ්වීය වූ කර්ම වේගයෙන් තමයි මේ සිතවිලි ජනනයක් ඇති වෙන්නේ. සිතවිලි ජනනයක් ඇති වෙන්නට මේ පැත්තෙන් සිද්ධ වෙන ධර්මතාවය තමයි ආස්වාස වැයවීම. ගත ඔක්සිජන් ගුණේ වැය වෙලා තමයි සිතවිලි ජනනයක් මෙතන තියෙන්නේ. ඒක නිසා ඔතෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකක් කියලා? කර්මජ තේජෝ ධාතුව කියලා වදාළා.
ආශ්වාස වාතයේ වැය වෙලා ලේ ධාතුවේ සියුම් කොටස බිඳෙන තැන හදේ ආශ්‍රිතව එතකොට හදවත තුල ඇතිවෙනා වූ ගින්න කර්මජ තේජෝ ධාතුව. මේ ශරීරයේ ඇතිවෙනා වූ ඊටාම සියුම් මේ ක්‍රියා කරවන්නට අවශ්‍ය කරන්නා වූ ශක්තිය නිපදවන ලේ ධාතුව හටගන්න හැටි සහ මේ ලේ ධාතුවට මේ ලේ ධාතුවේ තියෙනා වූ සියුම් කොටස් එක්ක මේ බාහිර පැත්තෙන් මොකද්ද කරන සම්බන්ධතාවය. ඒ බාහිර සම්බන්ධතාවය තමයි අපි කිව්ව ආශ්වාස වාතය. වැය වෙනවා. ලේ ධාතුවේ සියුම් කොටස් බිඳිලා යනවා. ඒ බිඳින තැන ඇති වෙන්නේ මොකද්ද? කර්මජ තේජෝ ධාතුව. කර්ම ජනනය කරන්න පුළුවන් විදිහේ රස්නයක්. කර්ම ජනනය කරන්න කර්ම කොහෙන්ද? අර විශ්වීය කර්ම වේගය. ඒ කර්ම වේගයේ වතු කරලා ජනනය කරලා ගන්නේ හට ගන්නවන්නේ ඒ ශක්තිය ඇසුරේ. මොකද්ද? මේ දැවීමෙන් ඇති වෙන ශක්තිය ඇසුරේ. ඒක නිසා ඒකට නාම ජීවිතේන්ද්‍රිය කියන වචනේත් පාවිච්චි කරනවා. වෙනත් ලඟුල්ලේ කතා කරනවා. දහමෙත් නාම ජීවිතේන්ද්‍රිය. අර ධාතු අතරින් හට ගන්න පැත්තේ රූප ජීවිතේන්ද්‍රිය කියන. නාම රූප ධර්මයන්ගේ හට ගැනීමන කියලා අභිධර්මයේදී මේ සම්බන්ධය හෙලි කරනවා. අභිධර්ම කියලා අපේ චිත්තසයිසික රූප නිබ්බාන කාණ්ඩයක් තියෙනවා. ඒ තුල නාම ජීවිතේන්ද්‍ර රූප ජීවිතේන්ද්‍රිය කියන අර්ථයෙන් මේක හෙලි කරනවා. එතකොට කොහෙන් හෙලි කරුවත් තථාගතයන් වහන්සේ තමයි හැබෑ විද්‍යාඥයා. එතන හැබෑ විද්‍යාඥයා වෙනකොට තථාගත දර්ශනයට අනුව ඕනම කෙනෙකුට සිද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? ඉන්ද්‍රිය හයේ අවලංගු වෙලා යනවා. ඉන්ද්‍රිය හයේ තියෙනා වූ ඕනෑකම් ඉන්ද්‍රිය හයට තියෙනා වූ ඕනෑකම් කෙට්ටු වෙලා යනවා. කෘෂ වෙලා යනවා. ඉන්ද්‍රිය හයේ ආස්වාද කරන්න තියෙන ඕනෑකම කෙට්ටු වෙලා යනවා. එතකොට මොකද්ද ඒ අතුර නැගිටින්නේ? ප්‍රඥාව. ප්‍රඥාව පැත්තට කියනවා ගෝතම කියලා. ඉන්ද්‍රියයට අවශ්‍යතාවය කෙට්ටු වෙලා යනවා. ප්‍රඥාවට කියනවා ගෝතම කියලා. ඒ ඉඳ එකතු කරලා ගත්තාම මොකද්ද කියන්න වෙන්නේ? කිසා ගෝතමී කියන්නේ. කිසා ගෝතමී. ඉතින් කිසා ගෝතමීට අඩු ආයුෂ ඇති කුමාරයෙක් බිහි වෙනවා. අඩු ආයුෂ ඇති කුමාරයෙක්. ඉතින් පොඩි කාලෙම දරුවා මොකද වෙන්නේ? මැරෙනවා. බෑට ඉතින් දරුවා මැරිච්ච බවක් මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? දරුවා කරපින්නගෙන කරේ වහගෙන හැමතැනම යනවා මොනවද? බේත් හොයාගෙන. වෛද්‍යවරු හොයාගෙන. ඉතින් වෛද්‍යවරු කියනකොට අපේ රටේ අපි හැම එක්කෙනාම එක්ක ලෙඩෙක් එක්ක වෙදි. අද බලන්නකෝ කාට හරි හෙම්බිරිසා වැදිලා හතියෙන් ඇරියොත් එහෙම මොකද වෙන්නේ? ළඟින් කෙනා කියන ඕකට මේ අහවල් දෙය තම්බ ලබන්නකෝ කියනවා. එයා වෙදා වුණා. අරයා ලෙඩා වෙනකොට අරයා වෙදා වුණා. ඕන දත කැක්කුමයි කියන මල්ලයින රිදෙනවා රිදෙනවා. ඕකට අහවල් දෙය තියන්නෝ කියලා මොනවා හරි ඉතු දත්තියක් ගැලවෙන්න මොනවාර එක. ඉතින් ඔය විදිහට එක්ක ලෙඩෙක් එක්ක වෙදි. එක්කෙනේ ලෙඩා වෙනකොට අනික වෙදා වෙනවා. ඔහොම තමයි මේ අපේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් අතීතෙත් එහෙම තමයි. ඉතින් මොකද කරන්නේ මේ දරුවා කරගාගෙන යනකොට එක එක අය එක එක විදිහේ පිළියම් කියනවා. අහවල් එක්කෙනා හම්බෙන්නකෝ, අහවල් එක්කෙනා හම්බෙන්නකෝ, අහවල් බේත් කරන්නකෝ. ඔය මේ විදිහට එක එක බේත් කියනවා. ඉතින් මෙයා ඉතින් ඔහොම යනකොට එක්තරා ඥානවන්ත පුරුෂයෙක් මෙයාට කියනවා නැගදී මොකද? අනේ බලන්නකෝ මගේ පුතා මැරිලා නෙමෙයි. පුතාට අසනීප වෙලා කියලා. ඕකට හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා. මේ දේවරම් මෙහෙර ගිහිල්ලා එතෙන්ද ගිහිල්ලා හම්බෙන්නු කියලා බුදුරජාන් වහන්සේ ඉඳන්ට පාර කිව්වා. දැන් කිසాగෝතම මොකද කරන්නේ? දරුවත් කරගහගෙන ගිහිල්ලා කියන ස්වාමීනි මගේ දරුවා ලෙඩ වෙලා. මගේ දරුවා ජීවත් කරවලා දෙන්න. සනීප කරලා දෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ කිව්වද ඕක නම් හරියන්නේ නැහැ. ඔයා මැරිලා කියලා කිව්වද? නෑ. භාග්‍යවතුන් වහන්සේ මොකද කරේ? හොඳයි නැගදී. දරුවා බේරලා දෙන්න පුළුවන්. හැබැයි බේතක් තියනවා හදන්න අවශ්‍ය කරන මේ මොනවද මේ? ඔව්. බේත් ටිකක් ගේන්න ඕන. කියන්නේ බේත දෙන්න නම් ඒකට අවශ්‍ය කරන කලපන්න තියෙනවානේ. ඒ ටිකක් ගේන්න මොනවද? අබමිටක් අරන් එන්න. අනේ ස්වාමීනි අබමිටක් අරන් මං ඉතා ඉක්මනින් නෑ නැගෙනිය. හැබැයි නොමලගේ කි. කවුරුවක්වත් මැරිච්ච නැති ගේකි අබමිටක් අරන් එන්න කිව්වා. ඉතින් කිසాగෝතේ මොකද කරන්නේ? අර ඇතුළේ මේ ඇතුළු ගමට ගියා.
ඇතුළු ගමට ගිහිල්ලා අබ ඉල්ලනකොට ගෙවල් වලින් අබ තියෙනවා. මේ ගෙදර කවුරුවක්වත් මැරිලා තියෙනවා. අම්බෝ මේ අපේ ගෙදර ගොඩාක් අය මැරිලා තියෙනවා. අත්තමුත්තේ ඉඳලම මරණය වෙලා තියෙනවා. එහෙනම් එපා. ඉතින් මේ විදිහට මෙයා ඇතුළු නුවර පුරාම ඇවිදලා අබ හොයාගන්න නෑ. නොමැලගේකින් අබ හොයාගන්න නැති නිසා මොකද කරන්නේ? ඇයටම තේරුම් ගියා මොකද්ද? එහෙනම් මේ වැඩේ තමයි මගේ දරුවටත් වෙලා තියෙන්නේ කියලා දරුවා සොහනට විසි කරලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහලා කියා ස්වාමීනි මට වැටහුණා නොමැරෙන කෙනෙක් නෑ මට අනුකම්පා කරන්න දේශනා කරන්න. ඉතින් බුදුහාමුදුරු ධර්ම දේශනා කරා මහාන වුණා. විහාරයේ පහන් දැල්ලක් අරබුඩු කරගෙන භාවනා කරනකොට බුදුරජාණන් වහන්සේ රශ්මි මාලාවක් ඒවා වදාලා නැගණිය දුකගත් මක හරි එක්ෂණික මරණත් සන්තති මරණත් මිස තවත් වෙනත් කිසි දෙයක් නැත කියලා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ප්‍රකාශ කරනකොට සියලු ක්ලේශයන් අඳුරු කරලා සීනාශ්‍රව භාවයට පත් වුණා කියලා අහලා තියෙනවා නේ. ඔය කතාව ඉතින් අහලා තියෙනවනේ නේද? ඉතින් ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර ජීව වායුව සහ සිතවිලි ජනනය අතර තියෙන සම්බන්ධය ගැන කතා කරනකොට ජීව වායුව අඩු වෙනකොට ඒකට මොකක් හරි බලපෑමක් ඇති වෙනවද? ඇත්තනේ. ජීව වායුව අඩු වෙගෙන යනකොට හුස්ම ගැනීම අඩු වෙනකොට අතන සිතවිලි පහළ වෙන වේගය අඩුයි. හුස්ම ගැනීම වේගය වැඩි නම් අතන සිතවිලි පහළ වෙන වේගය වැඩි. ඔබතුමිය මේ කවුද අපේ මේ අර මේ කැලණි කැම්පස් එකේ එහෙමයි. ආචාර්යවරිය නේද? හරි. ඒක තමයි. මොකද අපි උගන්වන එතකොට අන්න දැන් ඔබතුමිය හොඳ තැනක් ඒ ඇහුවේ. දැන් ඕක දේශනාවෙම තියෙන එකට වචනේ. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති කියලා. දීර්ඝව හුස්ම ගැනීම පිළිබඳව නුවණින් බලන්න. දීර්ඝව හුස්ම හෙලීම පිළිබඳව නුවණින් බලන්න. ලුහුඬව හුස්ම ගැනීම පිළිබඳව නුවණින් බලන්න. ලුහුඬව හුස්ම හෙලීම පිළිබඳව නුවණින් බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා. ඔය සතිපට්ඨානේ කාය අනුපස්සනාවේදී. එතකොට දැන් දීර්ඝව හුස්මක් ඇතුළු වෙන්නේ පිට වෙන්නේ ජීවාතයේ දීර්ඝව ඇතුළු වෙනවා ඇති වෙන්නේ අර අතන අර විශ්වීය කර්ම වේගයෙන් සිටිවිලි ජනනය වෙන වේගය වැඩි වෙච්චහම එතකොට ජනනය වෙන සිටිවිලි මොන තරහව, ක්‍රෝධය, වෛරය, ඉරිසියාව. එතන නොයෙක් විදියට අර හිත පෙළන වෙහසන සිටිවිලි වැඩි වෙනකොට ජීවාතයේ වේගයෙන් අදින්න ඕන. නායෙන් වේගයෙන් ඇතුළු වෙන්න ඕන ජීවාතයේ. නැත්තම් අතන අර ශක්තිය නිපද වෙන වේගය අඩුයි. දැන් ලුහුඬුව දැන් මෙවැනි වෙලාවල තවත් එහාට ගැඹුරුම සමාධිගත ස්වභාවයකට වාසය කරනකොට අපිට හිතට පහළ වෙන අරමුණු වේගය අඩුයි. එවැනි වෙලාවලදී ජීවාතයේ ඇතුළු වීම අඩුයි. හුස්ම ගැනීමේ වේගය රස්සංව ලුහුඬුව. ඔය එක එහෙම තමයි. එතකොට මේ හුස්ම ගැනීමක් කැලීමක් වේගවත් සරලව සිද්ධ වෙන්නේ අපේ සිතේ වේගයෙන්. අපේ සිත ඇතුලේ වේගවත් උණුසුම් රත් වීම වැඩි නම් හුස්ම ගැනීමේ වේගය වැඩි. සිත නිවිලා නම් සිතේ අරමුණු ආස්වාදය අඩු නම් සිත කොච්චර දුරද සිත නිරෝධ සමාපත්තියකට ගියා නම් හුස්ම ගැනීම නතරත් වෙනවා. ජීව වාතය ඇතුළු වීම නතරම වෙලා යනවා. එහෙම දෙයක් වෙනවා. ඔව් ඒක ඒ විදිහට වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අර නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා සතියක් විතර ඉන්නවා කියන අඩු ශක්ති ප්‍රමාණයකින් බොහන්ස කිව්වා වගේම අර රඳාපව කියන්නේ ඉන්නවා කියන එක දැන් පැහැදිලි වෙනවා හාමුදුරනේ. ඔව් එහෙම තමයි. එක හුස්මයි ගන්නෙ දින 7ක් ඒ හුස්මට ඉන්න පුළුවන්. ඇතුළෙන ජීව ගුණේ ඊටාම ශේෂ වශයෙන් තමයි වැය වෙන්නේ. ඊටාම ශේෂ වශයෙන් වැය වෙන්නේ ශක්තිය නිපදවීම ඊටාම ශේෂයි. එතකොට සිතවිලි පහළ වීමක් නැති තරම් සරල රේඛීය ස්වභාවයක සිත් තියෙන්නේ. ඉතින්
එවැනි තැනක දින 7ක් ඉඳලා ආපහු ආයෙත් ඊළඟ හුස්ම ඇතුළු වෙලා ආයෙත් මේ පැත්තට නැගිටිනවා. ඒකේ නිරෝධ සමාපත්තියේ ඉන්න උතුමන් වහන්සේගේ වැඩක් ඒක. හිතලා කරන වැඩක් නෙමෙයි. වැඩේ නිරෝධ සමාපatti වෙච්චාම සිද්ධ වෙන්නේ එහෙම. සිදු වෙන ධර්මතාවය. ඔව්. එතකොට දැන් කතන්දරේ ඕනේ නැද්ද? ආ? දැන් මොකද්ද කතන්දරේ? අපි දැන් කියාව. කිසා ගෞතමිය. කිසා ගෞතමිය. ඉතින් දැන් කිසා කිව්වේ මොකද්ද? කෘෂ. කෘෂ කියන්නේ කෙට්ටු වෙනවා. දුර්වල වෙනවා. අඩු වෙනවා කියන එකනේ. නේද? එතකොට ඔබගේ සිතේ මගේ සිතේ ඕනාකම් කෙට්ටු වෙනකොට නිසා කියන්නේ කෘෂ වෙනවා කෙට්ටු වෙනවා. හැබැයි කෙට්ටු වෙනවා නම් හොඳයි. මොනවද? ඕනාකම්. හය පොලේ නලියන ගතිය කෙට්ටු වෙනවා නම් ඒ කෙට්ටු වෙන තරමට ඔබ ළඟ නැගිටින්නේ මොකද්ද? ගෝතමි ප්‍රඥාව. කිසා ගෝතමි ප්‍රඥාව නැගිටිනවා නම් අර පැත්ත කෙට්ටු වෙනවා නම් ඔබට පේන්න පටන් ගන්නවා මොකද්ද? අඩු ආයුෂ ඇති දරු අඩු ආයුෂ ඇති කුමාරයෙක් ඉපදින්නේ. මොකද අඩු ආයුෂ ඇති කුමාරයා කියන්නේ? හටගත්තනම බින්දෙන රූපති. හටගත්තනම බිඳෙන වර්තමාන හේතුන් නිසා හටගත්තනම බිඳෙන ස්වභාවයක්. ඒකේ තමයි අත උස්සන්නේ. ඒකේ තමයි නැගිටින්නේ. ඒකේ තමයි කතා කරන්නේ. ඒකේ තමයි ඇවිදින්නේ. ඒ හැම එකක්ම හටගෙන නැසෙන. එතකොට පිටට පෙන්눔 කරන්නේ මේ යවන දුවන පයින් එක පෙන්눔 කරන්නේ. එනකොට ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? හටගෙන නැසෙන. ජීවිතේ එපමණයි. ආයුෂ අඩුයි. ඒ වෙලාවේ ආයුෂය දැවිලා ආස්වාස වාතයේ තියෙන සියුම් ගුණයත් එක්ක ජීව ගුණයත් එක්කලා ඒ මොහොතේ ආයුෂය දැවිලා හට ගන්න සිතවිලි දාමයක්. සිතවිලි වලට අනුරූප හට ගැනීමක්. නේද? ඒක එතනම බිඳෙනවා. ෂණ භංගුරත්වය. එතකොට මෙන්න මේ ෂණ වශයෙන් හටගෙන නැසෙනවා කියලා ක්ෂණික මරණ පිළිබඳව ඔබට යම් වැටහීමක් තියෙනවා නම් ඒක ඔබට ලැබෙන්නා වූ හොඳ දරුවෙක්. ඒ ක්ෂණික බව ඔබට දකින්නවා නම් මෙතනින් මේක ඉවරයි කියලා ඔබට දැක්ම ඇති වෙනවා නම් ඒක හොඳ සත්‍යමය වූ දරුවෙක්. කිසා ගෝතමියට හම්බෙන දරුවා ඒ තමයි. ඔබට තේරුණාද? ඔව් ඒ. ඔබට ක්ෂණිකයි. මේ යන එක කියන එක දැන් සක්මන් භාවනාවකදී අපි ක්‍රමයෙන් හුරු පුරුදු වෙන ඔය සිද්ධියනේ දකින්නේ. නිතරම ඒ කටයුත්තේ ඒ තනින් ඉවරයි කියලා ඔබට සිහි ගැන්වෙනවා නම් හොඳ දරුවෙක් ඔබ ළඟ ඉන්නවා. ඒ තමයි කිසා ගෝතමීට හම්බෙන දරුවා. එහෙම දරුවෙක් ඔබට ලැබෙන්නේ ඔබ තුල තියෙනා වූ ඕනෑකම් කෙට්ටු වෙනකොට ප්‍රඥාව වැඩෙනකොට. කිසා ගෝතමීට ලැබෙන දරුවා. දැන් තේරුණාද? ඊළඟට දැන් දරුවා මල බව ඔබ දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම ඥානයක් ඔබට තියෙනවා කියලා ඔබට සමහරවිට තේරුණාට ඒක ඉක්මනින් වැහිලා යනවා. වැහිලා ගිහිල්ලා මොකද වෙන්නේ? ආයෙත් ඔබ බාහිර පැත්තෙන්ම හොයනවා. ඔය දැකීම තිබුණාට ආයෙත් ඔබ බාහිර පැත්තෙන්ම සතුටු වෙනවා. බාහිර පැත්තෙන් සතුටු වෙනවා කියන්නේ මේ කුසගිනි වේදනාවට කැම ටික කාලා දැන් හරි කියලා හිතෙනවා. ඇඟ දහදිය වෙලාවට නාගෙන ඉවරලා හරියටම හරි කියලා හිතෙනවා. ඊළඟට අර සාමාන්‍යයෙන් ඉතින් මේ සම්මත ලෝකේ රැකියාසා කර්මාන්ත කටයුතු කරලා එතකොට උයල්ලා පිහලා එතකොට ඒ සමාජයේ නොඑක් විදිහේ මේ ඒ සමාජ කටයුතු වලට සහභාගී වෙලා මේ කටයුතු වලින්ම මොකද වෙන්නේ? ඔබගේ හිතේ පවතිනා වූ ਸੰతాපය වෙහස අසහනය දුරු කරගන්න පුළුවන් කියලා ආයෙත් හිතෙනවා. හිතලා මොකද එකක් කීවැහි මේක දැන් පුරුදු වෙලා තියෙන ඒකටමනේ. කාලයක් පුරුදු වෙලා තියෙන මාර්ගයක යනකොට අත් පියාගෙන යන්න පුළුවන්. ගිහිල්ලා ඔන්න එතන කටු අකුලක් දාලා තියෙනවා. එතකොට මොකද ගිහිල්ලා හැප්පෙනවා අර කටු අකුල. හැප්පිලා
එතන යන්න පාරක් නැහැ කියලා වෙන පැත්තකට හැරලා යනවා. ආයෙත් අමතක වෙලා අර පාරෙම ගිහිල්ලා අර කටු අකුලේ හැප්පෙනවා. කටු අකුලේ 10 පාරක් හැප්පුණාට පස්සේ තමයි ඒ පාරට අවතීර්ණ වීම පවා ඕනේ නැහැ කියලා හිතෙන්නේ. නැත්තම් ඒක තමයි යන්නේ නේද? ඉතින් දැන් මේ අපිට අර පුරුදු පාරේ තමයි ඔය ධර්මය ඇහුවට තේරුණාට වැටහුණාට වැඩිපුර යන්නේ අර පරණ පාරෙමයි. අර පුරුදු පාරක් තිබුණානේ. ඒකෙම මේක යනකොට ඉතින් හැප්පෙනවා. ඒක යනකොට හැප්පෙනකොට වෙනදා මොකද කරන්නේ ඒක? යංකෝ කොහෙද? ඈ? අතරගම්වත් ගිහිල්ලා එන්නේ. දැන් හරි අපලයි වාගේ. කියන්න මොන හරි. ඔව්. එහෙම නැත්නම් අහවල් තන ශාස්ත්‍ර කියනවා එතෙන්ද යන්න. එහෙම නැත්නම් අහවල් බෝධිය ළඟ මේම සාස්කම් තියෙනවා එතෙන්ද යන්න. ඉතින් ඔය විදිහට දැන් මොකද වෙන්නේ? ත්‍රිවිධ රත්නය ගැන තියෙන අර්ථයෙන් අවලංගු වෙලා බාහිර පැත්තේ වෙද්දු හොයනවා. අපිට ඇති වෙනා වූ ගමන යනකොට ඇති වෙනා හැප්පීම් කලබිලි ඇති වෙනවනේ මේ ජීවත් වෙනකොට. ඒවෙන් බේරෙන්න මොකද කරන්නේ? බාහිර පැත්තේ වෙද්දු හොයනවා. වෙද්දු හොයනවා කියන්නේ මේ ස්පිරිතාල වල වෛද්‍යවරු ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබතුමීලා ඒක වරද්දලා හිතන්න එපා. මේ කිව්වේ අර නොයෙක් විදිහේ මානසික සුවය හිතාගෙන වෙනත් ආගම ලබ්ධීන් වලින් විවිධ ආගමික ලබ්ධීන් තුල අපි ඉතින් ගමන් කරනවා. ඔකට මොකද්ද අර දහමේදී කියාපු භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ගාථා ටිකක් තියෙනවා. වචන ටිකක් මොනවද? මට මතක නැහැ චුට්ටක් මතක් කරන්න. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි චාරාම රුක්ක චෛත්‍යානි මනුස්සා භයතජ්ජිතා. නේතං කෝ සරණං කේමන් නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම් සබ්බ දුක්ඛා පමුජ්ජති. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සත අචික්කමං අරියං චට්ටාංකිකම් මග්ගං දුක්ඛූප සමගාමින. යේච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඔන්න ඔය විදිහට ગાත ටිකක් පෙන්නනවා. මොකද බොහෝ අය බහුම් වේ සරණං යති පබ්බතානි පර්වත ආරාම රුක්ක චෛත්‍ය. එතකොට නොඑක් විදිහට පරණ ඔය ගොඩනැගිලි ඒ වගේම ගස්ගල් ආදී දේවල් අදහනවා විශ්වාස කරනවා පුද පූජා පවත්වනවා. මොකටද? මිනිසයා බය තජිතා බය තති ගැනීම හිතේ ඇති වෙච්චාම මේක දුරු කරගන්න. බුදුරජාන් වහන්සේ වදාරනවා ඒකෙන් ඒක වෙන්නේ නැහැ. ඒකෙන් බය තති ගැනීම දුක දුරු වෙන්නේ නැහැ. යමෙක් දුක දැකලා දුකට හේතුව දැකලා නිරෝධය දැකලා නිරෝධගාමී ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්ස. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුළ තමයි බය තති ගැනීම ශෝක වේදනා දුරු වෙන්නේ. ඒ කියන්නේ Taman තුනම මේ සිදුවෙන ධර්මතාවය පිළිබඳව ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂ කිරීම කියන මෙතෙන්නම උත්තරේ දීලා මෙතනින්මයි මේක බය තති ගැනීම දුරු කරගන්නේ කියන අර්ථය තමයි භාග්‍යවතුන් වහන්සේ එලිදරව් කළේ. ඉතින් අපිට ඒ සම්බන්ධව සාකච්ඡා කළත් යෙදුනත් තරම කර ප්‍රශ්නයක් ඇති වෙලාවට බොහෝ දුරට එතනින් පිළිතුරු හොයනකට වඩා හැබැයි සීබුද්ධි තියෙන කෙනා එතනින් හොයන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ආයතනයක් කර බාහිර දේවල් වලින් නොයේක් විදියට අර සමාජයේ දිහා බැලුවොත් නොයේක් විදියට බාහිර දේවල් වලින් මොනවද මේ සහනේ ප්‍රශ්න නිමා කර ගැනීම. ඉතින් ඒක තමයි මෙතන මොකද විද්‍ය හොයාගෙන යනවා. ඥානවන්ත පුරුෂයෙක් කියනවා මොකද මල දරුවා දැන් මේ දරුවා මල බව දන්නේ නැතිකම හින්දානේ. මේ දැන් දන්නවනම් මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ කොට මේ දැන් දැකපු එක මෙතනින් ඉවරයිනේ. බංග වෙනවා. ඉවර බව දැකීම තමයි දැනගන්න ඕන. ඒ දේ අමතක වෙලා මොකද වෙන්නේ? මේ බාහිර පැත්තෙන් ඇති වෙනව දුක් ශෝක වේදනා දුරු කරගන්න අර බාහිර ආගමික ලබ්ධීන් වල කටයුතු කරනවා. දැන් ඒක නොකර දැන් යනවා ඥානවන්ත පුරුෂයෙක් කියනවා ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න වෛද්‍යවරයා ඉන්නවා. වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා බේත හොයන්න. එතකොට දැන් ඥානවන්ත පුරුෂයා කිව්වේ ඔබ ගන්නා වූ ඥානවන්ත අරමුණ. නුවණැති පෞරුෂත්වය. නුවණැති පෞරුෂත්වය ඔබට තියෙන්නේ මොකද්ද?
දැන් අවශ්‍ය ඔබට දේට ඔය රත්නායක බඩ බලන්න කියන්නේ නුවණැති පෞරුෂත්වය ඔබතුමිය කොහොමද පාවිච්චි කරන්න කියලා. හරි. කළ යුතු දේවල් ඒ වෙලාවට කළ යුතු දේවල් කියනකොට අතුම් මැරි මොහරකම් කිරීම කාමද කියන පංචපාපය ආදී දේවල් කෙරෙන්නේ නැහැ. යහපත් වූ තමන්ටත් සමාජයටත් කරන්න තියෙන යුතුයකම් විශේෂයක් ඒ දේවල් ඒ වෙලාවට කරමින් ඒවා එතනින් ඉවර බව දකිමින් ඒවා පිළිබඳ ආපහු මැසිවිලි නැගීමක් කරන්නේ නෑ නේද? හරි. ඒ අර්ථය තමයි අපි හැම එක්කෙනාම නෑ. කටයුතු කරන්නේ. එතකොට එනවා ඥානවන්ත පුරුෂයා. ඥානවන්ත පෞරුෂ නුවණ. එතකොට පෞරුෂත්වය එනවා. නුවණැති පෞරුෂත්වය. නුවණැති පෞරුෂත්වය මොකද්ද? අපිට වෙන්න ඕන අර කෙට්ටු වෙන එකමනේ. මොනවද අර ඕනෑකම් ඉවර වෙන එකමනේ වෙන්න ඕන. ඒ සඳහාම එයාගේ ඥානය පාවිච්චි කරනවා. කටයුතු කරනවා. ඒ වුණාට ඒවා පිළිබඳව එල්ලිලා නැහැ. කලයුත්ත කළා ඒවා එතනින් එහාට ඒ ගැන ආපහු මැසිරි නැගීමක් මේ මොනවද? ඒක හිතේ බරක් කොට දිගට ගෙනියන යාමක් නැහැ. ඒක ඉතින් ඒ පින්වතා තමන් තුන ඥාන අභිවෘද්ධිය තරමට කරගන්න වැඩක්. කළ යුතු වැඩක්. එතකොට ඒ සඳහා ඔබ වැඩිපුරම හැසිරිය යුතු ආකාරය මොකක්ද? ඔන්න ඒ අර කතන්දරේ ඉස්සරහට තියෙන ඒ ටික. ඔබ වැඩිපුරම ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. ඔබ වැඩිපුරම ඔබේ අවධානය යොමු කළ යුතු ආකාරය කොහොමද? ඒ අවධානය වැඩිපුරම යොදන්න ඕනේ කොහොමද? ඔබ පුරුදු වෙන්න ඕන. ඔබ හැසිරෙන්න ඕන. ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොමද? මම කියාපු අදහස තේරුන්නේ නැද්ද නැත්නම්? ඔව්. ඒක තමයි මම ගන්න. බාහිරයට තියෙන වටයාකා අඩු කිරීම සඳහා ඔබ මොකද්ද කරන්න ඕන? බාහිර අවධානය ඔබේ අඩු වෙන්න ඕන. ඒකට කියනවා මොකද්ද? පිට නුවර. බාහිර අවධානය තමයි පිට නුවර. පිටින් තියෙන නුවරනේ. ඔබ යන්න ඕන ඇතුළු නුවරට. බාහිර හොයන බලන කටයුතු අඩු වෙලා ඔබ වැඩිපුර ගවේෂණය වෙන්න ඕන කොහෙද? ඇතුළු නුවර. තමන් පිළිබඳව. ඔව් මනෝවිඤ්ඤාණය ඇතුළු මනෝවිඤ්ඤාණය. අර අපි කියන්නේ අර ඇතුළතින් තියෙන සිත කියලා. දැන් අපේ ඇහැ කන නාසය දිව ශරීරයේ ප්‍රතිසන්දි විඤ්ඤාණයේදී මව් ගැබේ කලලයට වැදෙනකොට කලලේ තිබුණ නැහැනේ මේ වාගේ ඇහැ කන නාසය දිව ශරීරයක් නේද? මේ වාගේ මේ පේන විද්‍යාමාන වෙන්න ඇහැ කන නාසය දිව ශරීරයක් තිබුණ නැහැ. කලලේ තිබුණේ මව් පියාගේ එකතු නිසා හටගත්තා වූ යම් උත්තානු ගොඩක්. නමුත් ඒ තුලද ඉතුරු නැතු ඒ තුලද පිරිපුන්න තිබුණානේ ප්‍රතිසන්දි විඥානය තුල ඇහැ කන නාසය දිව ශරීරය. ප්‍රතිසන්දි විඥානය එතන වැදිලානේ නේද? ප්‍රතිසන්දි විඥානය තුල තියෙනවනේ ඇහැ කන නාසය දිව ශරීරය. හදේ කියන ආයතන හයම කිසිම අඩුවක් නැතුව විතරක් තියෙනවා. එතනත් එයා බලනවා, අහනවා, දකිනවා, විඳිනවා, කල්පනා කරනවා, ඒ සියලුම ඒවා යනවා. මේ ලෝකේ ගැන මේ ජීවිතය ගැන නෙමෙයි. නමුත් එයාගේ මනෝමය ක්‍රියාවලිය, මානසික ක්‍රියාවලිය කිසිදු අඩුවක් නැතුව යනවා. නේද? ඔබට ඒක මම කියනකොට තේරෙනව නේද? අර ප්‍රතිසන්දි විඥානිත. එහෙනම් ඒ විඥානාත්මක ස්වභාවයගේ මනෝවිඥානාත්මක ස්වභාවය තුල තමයි ඇහැ කරන ආශය දිව ශරීරයේ හදේ කියන ආයතන ක්‍රියාව යන්නේ නේද? ඒකට කියනවා මොකද්ද? ඇතුළු නුවර. ඒකට මොකද්ද කියන්නේ? ඇතුළු නුවර. ඔබ ඇතුළු නුවරට ගිහිල්ලා මොකද කරන්න ඕන? මොනවාද? නොමලගේකින් අප හොයන්න ඕන. ඔබ ඇතුළු නුවර හම්බෙන හැම එකක්ම අතීත ඉවර වෙච්ච මැරිච්චිව තමයි ඔබට හම්බෙන්නේ. නැත්නම් බලන්නකෝ. දැන් මේ මොහොතේ ඔබ ආපහුවම බලනකොට ඔබගේ දුව දරුවෝ ගෙදර දොර ಜಾති ඉතයි අරම ඔක්කොම ඔබට පේනවා. ඔක්කොම මැරිච්චානේ. ඔක්කොම පිටේ විතර භාවිතා වෙලා අතහැරි ජීවිතේ නේද එන්නේ? වර්තමාන තියෙන දෙයක් එනවද? නෑ. ඔක්කොම එන්නේ අතීත, මල අතීත.
ඒ අතීත ජවනිකා ඒකට කියන්නේ ගෙවල්. හැබැයි මැරිච්ච ගෙවල්මයි තියෙන්නේ. නොමැරිච්ච ගෙයක්. මැරිච්ච ගෙවල් වල ආබරණ කිව්ව වැඩක් නැහැ. අතීත අබ කිවි සංස්කරණය වෙනවා. අබ කිවි මොනවද? සංස්කරණ. සංස්කරණ කියන වචනේ ටිකක් ගැඹුරෙන් මේ ගන්න මතු කරලා මොකද්ද? රූපං රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති. සංඥා සංඤත්තාය සංකතං අபிසංකරෝති. මේ එහෙම වචන ටිකක් ගිය සැරේ කතා කරුවා නේද? ඒ මොකද කියන්නේ? රූපං එතන රූපත්තාය. ඒ කියන්නේ චේතනාව රූපයක් බව. රූපමේ ස්වභාවයක් රූප තියනවා කියන විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ කියන්නේ යම් රූපයක් දැක අපි හිතමුකෝ දැන් ගහක රෝස මලක් තියෙනවා. ඉරාවුව නිසා ඒ රෝස මල ඇහැට වැටුණා. දැන් ඉතින් රෝස මලක් තියෙනවා කියලා දැන් හිතේ රෝස මලක් තියෙනවා අතන කියලා හිතේ දැන් වැදුනා හොඳට මේක. ඊට පස්සේ දැන් වෙන පැත්තකට ඇරලා වෙන කෙනෙක් එක්ක කතා කරගෙන හිටියත් ඔබට අර රෝස මල පිළිබඳව වැඩිච්ච ආකර්ෂණයට ඒ රෝස මල ඔබට තියෙනවා. ඒ තප්පරයටම සමහරක් වෙලාවට රෝස මල ගහෙන් වැටිලා වෙන්න පුළුවන්. රෝස මල කවුරු හරි කඩාගෙන ගියා වෙන්න පුළුවන්. ඔබ මේ පැත්ත බලලා රෝස මල දිහා බලා ඉඳලා ඒකට සතුටු වෙලා වෙන කෙනෙක් එක්ක කතා කර ඉන්න අතරේ අර රෝස මල කවුරු හරි කඩාගෙන ගියා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේද? එතකොට නමුත් ඔබ දැන් අර මේ පැත්තට හැරිලා අනික් එක්කෙනා කතා කරනකොටත් ඔබට දැන් අර රූපත්තාය රෝස මලම පේනවා. අර පෙරිච්ච රෝස මලම ඔබට දැන් හිතේ පේනවා. රෝස මලක් තියෙනවා කියන දෘෂ්ටිය ඇරලා ඔන්න ඔබ ආපහු හැරිලා බලනකොට නෑනේ. ඒක කඩාගෙන ගිහිල්ලා. නේද? ඉතින් කඩාගෙන ගිය රෝස මල තියෙනවා දැන් ඊගාව. රෝස මල ඇත නැත වෙනම ප්‍රශ්නයක්. ඔබට දැන් මේ කඩාගෙන ගිය රෝස මල පිළිබඳව රූපත්තාය වෙනවා. තේරුණාද? රූපං රූපත්තාය සංකතං අபிසංකරති. ඔන්න ඔතන ඔය අபிසංස්කරණය කරන්නේ අනුශය ධර්ම. රාගානුශයෙන්, පටිඝානුශයෙන්, ditthyaනුශයෙන්, මානානුශයෙන් ආදී වශයෙන් අනුශය ධර්මයන්ගෙන් තමයි ඔය සංස්කරණය කරන්නේ. ගැඹුරේම සංස්කාර අபிසංකරෝ කිව්වේ ඒකයි ගැඹුරේ සංස්කරණය කරන්නේ. එතකොට දැන් මේක සංකත වස්තුවක් කියලා. තියෙන දෙයක් කියද රෝසමල කරායට ගිහිල්ලා. ඒ වුණාට ඔබ තුල දැන් රෝසමල තියෙනවනේ. එක්ක තියෙන රෝසමල හෝ දැන් ඒ කඩාරගෙන ඉච්චර පස්සේ නැති රෝසමල හෝ ඔබ තුල තියෙනවා. තේරෙනවද? බාහිර පැත්ත පොඩි හෙල්ප් එකක් දුන්නා වැඩේට. රෝසමලක් මට විද්‍යාමාන කරන්න. නමුත් ඒක දැන් අනිත්‍යතාවයටපත් වෙලා කඩාගෙනත් ගියා. ඒක දැන් නෑ. ඒකට මා තුල දැන් අபிසංකරෝති වෙනවා. ඒ රෝසමල හොඳයි ලස්සනයි හැටයි. අනේ ඒ රෝසමල මට තියාගන්න බැරි වුණානේ. ඒක කඩාගෙන ගිහිල්ලානේ කියලා විශ්ෝප වෙන්න හෝ සතුටු වෙන්න කාරණයක් වුණා. ඡන්දේ හෝ රාගය හෝ ඡන්ද රාගය හෝ මතු කරන්න කාරණයක් වුණා. දැන් මේ ඡන්දේ හෝ රාගය හෝ ඡන්ද රාගය හෝ ඇති කරුවේ ද්‍රව්‍යත් එක්ක නෙමෙයිනේ. ඔබ තුලම ඇති වුණා වූ රූපමය හැඩයත් එක්ක. තේරුණාද? ඒතර වේදනාව සම්බන්ධවත් එහෙම තමයි. දැන් අර ඒ රෝස මල්ම දකින්නකොට තිබෙන සතුරු වේදනාව දැන් බලනකොට නෑනේ. ඒක දැන් ඒ කඩාගෙන ගිහින්නේ. ඒතර දුක් වේදනාව. රෝස මල පිළිබඳව තිබුණා වූ හැඩය සංඥාව ඒ විඳීම පිළිබඳව හැඳිනීමක් තිබුණා. ඒ හැඳිනීම ඒ ආකාරය. ඉතින් වේදනා සංඥා රූප වේදනා සංඥා කියන තුන අලබය රූපත්තාය වේදනා වේදනත්තාය සංඥා සංඥත්තාය වෙලා සංකතං අபிසංකරෝති වෙන. ඉතින් මේ විදිහට කොහෙවත් ගන්න නැති එකක් ඔබේ චිත්ත මාත්‍රය තුල ඇති වෙලා ඒකත් එක්කලා තමයි මේ පැටලිල්ල. සතුටු වීම හෝ දුක් වීම. කොහෙවත් ගන්න නැති දෙයක් ඔබේ චිත්ත තුල පොද්දාගෙන සතුටු වීම දුක් වීම. දැන් මේ ඔක්කොම කරන්නේ අතීත මැරිච්ච ඒවා එක්ක නෙමෙයිද බලන්න. මල අතීතේ තමයි අබ හොයන්නේ.
ඉතින් මලාතීතේ අබ මිසක්කම් ඔබට වර්තමානයේ තුල මුණ ගැහෙන කිසිදු දෙයක් නැත. වර්තමානයේ තුල ඔබට යමක් බලන්න හද දකින්න හදනා විතරයි. බලනවා දකින්න හදනවා විතරයි. එච්චරයි ලෑස්ති වෙනවා විතරයි. ලෑස්ති වෙනකොට මේක අතීතයි. එහෙනම් මැරිච්ච ගෙවල් වල අබ වලින් වැඩක් වෙන්නේ නැහැ. ඈ එහෙනම් වර්තමානයේ ශූන්‍යත්වය දැකීම තමයි නොමලතොප. නොමරිචිත. වර්තමානයේ ශූන්‍යත්වය දැකීම තමයි නොමලතොපට තමයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව. තථාගතයන් වහන්සේ වදාළේ මොකද? වර්තමානයේ ශූන්‍ය වශයෙන් දකින සිතටයි. තේරුණාද මේ කතන්දරවල තියෙන ධර්මාභිසමයට අදාළ පැත්ත? අර මොකද මේ දැන් මේවා ඉතින් අර ධර්මයට අදාළ එකක් නෙමෙයි මේ ඉතින් ටීවී එකේ මොනවද මේ ප්‍රවෘත්ති වලට කියාපු එක අර බුද්ධත්ව ආනන්ද හාමුදුරුවෝ ඒවා කිසాగෞතමී නොමලගේකින් අප පිටක් එව්වට නැති වුණා වාගේ දැන් මේ ආණ්ඩුවට හොඳ කියන කෙනෙක් නැත කියලා. එයාමයි කියන්නේ. එයා කිසాగෞතමී මේ හාමුදුරුවමන්නේ මේක මම මේ හාමුදුරුවමකින්ද මේ කියන්නේ හාමුදුරුවම මේ කිසాగෞතමී කතාව දැන් නිරුත්තියට ගත්තේ. උන්නාද කිසాగෞතමී නිරුත්තියට අරන් කියනවා මේ කිසాగෞතමී ගිහිල්ලා නොමලගේකින් අප පිටක් එව්වා. හම්බ වුණේ නැහැ. ඒ වගේ දැන් ඒ වගේ තමයි දැන් මේ ආණ්ඩුවට හොඳ කියන කෙනෙක් නැහැ කියලා. මද වූ බුද්ධාගම හරවන හැරවිල්ල. හරවන්න ඕන ওই පැත්තට නෙමෙයිනේ කොහාටද? නිරෝධය ඔව් විරාගයේ නිරෝධයේ නිවීම පිණිසයි ධර්මය හරවන්නේ. කොහෙද යන්නේ කියනකොට මල්ලේ පොල් කියවා වගේ තමයි. ධර්මය කියන එකක් මේ විද්‍යාමානයි ලෝකයේ තුල රට තුල. බුදු බණ කියවෙනවා. කියුණාට ඒකේ අර්ථ ලෙහාට වෙන අතකටනේ. ඒ ධර්ම වාක්‍යවල ධර්ම වචනවල ධර්ම ප්‍රකාශනවල ඒ අතිශය ධර්මානුකූල කතන්දරවල අර්ථ නිරුක්ති ගන්නවන්නේ වෙන අතකට. ඒකෙන් තමයි පුජ්‍යලයා තව තවත් අන්ධකාරයට මෝඩකමට මුලාවටම වැටෙන්නේ. අපි උත්සාහ කරන්න ඕන ඔය හැම වචනයකින්ම හැම කාරණයකින්ම අපේ අඳුර දුරු කරගන්න. අප තුල මේ ලොකුවට පෙන්නන එකේ එහෙම මොකවත් නැහැ. ලොකුවට පෙන්නන එකේ මුල දැන් අර ඊයේ පෙරේදා අපේ වෛද්‍යවරුම පැහැදිලි කරනවානේ දැන් මොකද්ද අර දැන් මොලේ ඊටාම සියුම් සෛල බලන්නේ මයික්‍රෝ මොකද්ද මේකේ නේද? ඊටාම සියුම් සෛලයකට වෙන ඩැමේජ් එක බාහිරට විශාල සමහරට අතක් කකුලක් පර නැතුව පෙන්නනවා. දැන් අතක් කකුලක් පර නැත්නම් ඒක බාහිරට පේනවන්නේ මොනතරම් මේ පුජ්‍යලයාට සහ වටා පිටාව ඉන්න ඇයට අසහනයක්ද දුකක්ද? අතක් කකුලක් දෙකක් පර නැති වුණා. නමුත් මේ අතක් කකුලක් පර නැති කරන්නට අර කුඩා මොළේ තියෙන සෛල වලින් ඊටාම සියුම් සෛලයක් දෙකක් ඩැමේජ් වෙච්චාම මේ වෙනවා. එතකොට සියුම්ම දේවල් වල තමයි මේ ලොකුවට පෙන්눔 කරන එක රැඳිලා තියෙන්නේ. එතකොට ලොකුවට පෙන්වන එක නිකන් පපට් එකක් විතරයි. ඒකේ මොකුත් නැහැ. අතන තමයි තියෙන්නේ. හරියට මේ සියලුම දේවල් අන්තර්ගත කරපුවා ෂිප් එකක් වගේ. එතකොට මොලේටත් වැඩිය තමයි හදවත. හදවත ළඟ තාමසියුම් මේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට තමයි භවංග සිත කියන වචනේ කියන්නේ. ඒ ඊටාස් தත්ත්වය කොච්චර සියුම්ද කිව්වොත් ඒ සියුම් කොටස තුල විශාල කැපැසිටිය විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගතයි. මම ඔකට උපමාවට කිව්වේ අර මහා මේරුව අබෑටේ ඇතුලේ මහා මේරුව රඳා පවතිනවා කියලා. ඒ කියන්නේ ඊටාම සියුම් තුල මහා විශාල පැවැත්මක්. ඔව් දැන් ඒක එහෙම තමයි දැන් මේ පරක්කු වීම තමයි අපිට මේ වෙලා තියෙන්නේ. අපි ඔයාලට විතර නෙමෙයි. වෙන්නේ මොකක්ද නෙමෙයි මොකද දන්නවද? මෙහෙ තව තියෙනවා අපිට. මේ බාහිර පැත්තේ මහා විශාලයට අහන්න බලන්න විඳින්න රැකවරණය ලබන්න එල්ලෙන්නට හරියට තියෙනවා මෙහි. ඒකයි වැඩේ. අර ගින්නක් ගත්ත මිනිහා ගේ ඇතුලේ ගිනි ගත්තට පස්සේදී මිනිහා එළියට ඇතුලේ මොකක්ද තියනවා කියලා හිතන්නේ නැහනේ. එළියට පැනලා ගින්නත් නිවාගෙන මිනිහා ඒ ගින්න නිවා ගන්න උත්සාහ කරනවනේ. ඒ ඕපනයික ගුණයට තව අපි ආවේ නැහනේ.
ඒ ගින්න නිවා ගන්න වේගේ තරට ආවේ නැහැ. කවදා හරි එතෙන්ට එන්න ඕනේ. එතෙන්ට ආවොත් තමයි එතනින් එහාට තථාගත දකින්න යන්න පුළුවන්. ඇඳිවත් ගත්තෝ. ඔව් ඇඳිවතක් ගෙන ගත්තාම ඇති වෙන්නා වූ මේ නිවා ගන්න කරන උනන්දුව යම්සේද ඒතා වේගයකින් උනන්දු වෙන්න වෙනවනේ. ඒ උනන්දුවේ මදිකම මේ තියෙන්නේ. නැත්නම් කරුණු කාරණා දැන් පෛර්යාප්ති ශාස්ත්‍රය නොතේරෙනව නේ හොඳට වැටහෙනවා. හොඳට කාරණා එළියයි. උනන්දු වෙන්නේ නැහැ ඒකයි. ඒකෙදි කාටවත් කවුරු ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. තම තමන්ම ඇඟිල්ල දික් කරගන්න ඕනේ. උනන්දු නොවීමේ ධර්මතාවය. ඒකනේ අර බුදුහාමුදුරුවෝ දැන් මේ අහුවේ මම මොකක් කරන්නද කියලා. අන්ධ වූ ඇස් නැති නොදන්නා වූ නොදක්නා වූ ඒ පුහුදුන් තැනත්තාට මම මොකද කරන්නේ මහණෙනි කියලා අහනවා. මම මෙච්චර රූපේ මේ විදියට ධර්මතාවයක් ලෝක ධර්මතාවයක් රූපය හටගෙන නැසෙන ස්වභාවයක් එතකොට රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පෙන්නලා ඒ පිළිබඳව ප්‍රකාශ කරලා දේශනා කරලා උඩුහුරුව පෙන්නලා ඒ වගේම විභාග කරලා පිහිටවලා මේ පෙන්නලා තියෙන ඒත් මේ ඇස් නැති පුහුදුන් තැනත්තේට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මහණෙනි මම මොකද කරන්න කියලා අහනවා බුදුරජාණන්. බුදුහාමුදුරුවෝ අහනකොට අපි මොකද කරන්න කියලා ඉතින් මෙන්න තව කවුද අහන්නේ? අනේ මන්දන ළමයිනි මම මොනව කරන්නද කියනවා වාගේනේ. බුදුහාමුදුරුවෝ අහන අනේ මන්දන ඉතින් ඔයාලට මම මොකද කරන්න කියලා අහනවා. එහෙම අහන්නේ තනියම නෙමෙයි තවන් වහන්සේත් එක්ක තව කොච්චර විශාල පිරිසක් ඒ ප්‍රශ්නේ ඉවර වෙච්ච උත්තරමේ ඉන්නවද? හිටියද? ඒ නිසා මේ අහුවෙලා ඉන්න අයට තමයි ඒ ඊතර ගිය උතුමන් වහන්සේලා අහන්නේ. මොකද ඔය තව කරන්නේ? ඒකටම කිට්ටු වෙන්න තව උපදේශනා කරන සමහර විටනේ අනේ බුදුහාමුදුරෙන් හුඟක් ඈත දිව්‍ය ලෝකේ අපිට කිට්ටු වෙන්න බෑ හුඟක් ඈතින් ඉන්නේ. ඒකෙන්ද ඉතින් කවදා හරි යන්න බැරිය කියලා වාගේ දුරස්ථභාවයක් හිටිනවනේ. ඒක කැඩෙන්න භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි දියෙහි හටගත් දියෙහි වැඩුණු උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙන් නැගී දියෙන් නොගැති යම්සේ සිටුනේද මහණෙනි එසේයින්ම තථාගත තෙමේ ලොව උපන්නේ ලොව වැඩුණේ ලොව මැඩගෙන ලෝකයා හා නොගැටී වාසය කරයි. වතුර ඇදිච්චා වූ නෙළුම් මලක් නෙළුම් අලයක් වතුරෙම හැදිලා වැඩිලා ලොකු වෙලා වතුරෙන් උඩට ඇවිල්ලා පිපිලා තියෙන නෙළුම් මල වාගේ. භාග්‍යවතුන් වහන්සේ බෝසත්ත්වෝ වශයෙන් මේ ලෝකෙම ඉපදිලා මව් ගැබෙම ඉපදිලා හැදිලා වැඩිලා ලෝකෙලා කාම ලෝකෙමත් වාසය කරලා ඒක රූපී අරූපී ලෝකවලත් වාසය කරලා ලෝකයා තුලින් ඉඳලා ලෝකයට අයිති නැතුව අර උඩට පිපුණා වූ නෙළුම වාගේ තථාගත භාවයේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දෙන මේ ඔයාලා ළඟම මං ඉන්නවා කියන එක. තථාගත ඔබලා ළඟම තථාගත වැඩ ඉන්නවා. හැබැයි ඔබලා ඔය හිතේටවත් ගෑවිලා නැහැ. ඔබගේ කනටවත් දිවටවත් ශරීරයටවත් නාසයටවත් කල්පනාවටවත් ගෑවිලා නැහැ. රූපේ රබ්දේ ගන්ධ රස ස්පර්ශයට ගෑවිලා නැහැ. එහෙනම් ඔබ ඔය දැන් ඉන්නේ නොගෑවිච්ච තැන ඔබ ගාගෙන තියෙන හය පොලේ ගාගෙන තියෙන. නොගෑවිච්ච තැන ඔබ ගාගෙන තියෙනවා හය පොලක. ඔබ හය පොලේ ගා ගැනීම අයින් කරන්නකො එතකොට තථාගත තමයි ඉවත් වෙන්නේ. තථාගත තමයි වැඩේ. ඒ තරම් ළඟ වැඩ ඉන්න තැනක් ළඟ තියෙන දෙයක් පිළිබඳ එළියෙන් නැති කරගන්නකොට මම මොකද කරන්නේ කියලා අහනවා භාග්‍යවතුන් වහන්සේ. ඒකනේ වැඩි. පුදුම් භාවයට හරියට භාග්‍යවතුන් වහන්සේ පුදුම් භාවයට ඥානවන්තවම නිග්‍රහ කරනවා. පුදුම් භාවයට බාලයි කියලා වදාරන්නේ ඒකටමයි. වෙන මොකේකටවත් නෙමෙයි. මේ ඇතිරෙන ලෝකයක් කොයි වගේද මම ඉස්සෙල්ලා කිව්වේ කඩිකුලක් ඇවිස්සුනා වගේ. උදේ පාන්දර ටවුන් එකට ගියාම හරි දුවනවා මේ කොහෙද යන්නේ කිව්වොත් එමේ යනවා ඉතින්. කොහෙද යන එක තියෙන්නේ ඔළුවේනේ. ඉතින් උඩ බලාගෙන යනවා. ගිහලා අර බස් එකේ අර පැත්තට යනවා මෙහාට එනවා හවසට කොහෙද ගියා එනවා. ඉතින් තම සංතානවල මෙම හදාගෙන තියෙනවා මනෝමය. කාටවත් පේන්නේ නැහැ යනවා ඕ කඩිකුලක් වගේ. ඉතින් හැමදාම එහෙම තමයි. යනවා. නේද ගැඹුරු සිත පැහැදිලි සිත එළිය ඇති සිත නිරෝධ සිත පොඩ ගෑවිච්ච සිත ගෑවිලා නැති තැන ඒ ඈත නෙවෙයි එතනමනේ ආන් එතන දකින්න කරන්නා වූ දැඩි මොකද්ද දැඩි කෘෂ කිරීමක් මොනවද කෘෂ කරන්නේ ඕනෑකම් කිසා
ඒවා කෘෂ කරන්න ඕන. ඒ කෘෂ කරන තරමට ඒවා අඩු කරන තරමට තමයි මොකද වෙන්නේ? ගෝතමී එන්නේ. ප්‍රඥාව එන්නේ. ඉසා ගෝතමී. එතකොට තමයි පේන්නේ අඩු ආයශ ඇති කුමාරයෙක් කියලා. හුස්ම පාරත් එක්කලා හටගෙන නැසෙන. ඒ වෙලාවට හටගෙන නැසෙන ස්වභාවය ක්ෂණික මරණ හැර. ක්ෂණ භංගුරත්වයේ මිසක. ඊට වැඩිද ක්ෂණ භංගුරත්වයේ පිළිබඳ හොඳ ඥාන අභිවෘද්ධියක් ඇති වෙන ඒකයි කුමාරයා. අඩු ආයශ ඇති කුමාරයා. එතකොට ඒක තමයි ප්‍රශ්න වලට උත්තරේ වශයෙන් ගන්න ඕන. හැබැයි ඒක තේරුණාට බොහෝ කොට ලෝකයා සාමාන්‍ය ලෝකයා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහෙන්ද? පිටින් එක එක වෙදවරු හොයනවා. දරුවා මැරිච්ච බව දන්නේ නැහැ. මල දරුවෙක් කරේ තියාගෙන යනවා කියන්න දන්නේ නැහැ. මේ එක්ෂණිකව හටගෙන නැසෙන දෙයක් තමයි මේ කරගහගෙන යන්නේ. එක්ෂණිකව හටගෙන නැසෙන ස්වභාවයක් මේ ආය තියනවා කිය අල්ලන්නේ අහං භාවයෙන්. අහංකාරකම කිව්වේ ඒකටනේ. අහං කියන්නේ මම කියන අර්ථය. මම කියන එක ආයේ කරට ගන්නවා ඉවර වෙච්ච එක. ඉවර වෙච්ච එකක් කරට ඇරයි යනවා කියන එක තේරෙන්නේ නැහැ. තියෙන දෙයක් ඇරයි යනවා කියලා හිතන්නේ. තියෙන දෙයක් ඇරයි යනවා කියලා හිතාගෙන අපි යන්නේ මේ. තියෙන දේවල් ඇරයි යන්නේ. ඉවර වෙච්ච එකක් කරට ගන්නවා කියලා තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න නම් තථාගතම හම්බ වෙන්න ඕන. එතකොට තමයි පහ වැහිලා වැටෙන්නේ කොහාටද? අය ඇතුළු නුවරට. අර අபிසංස්කරණය වෙන තැන. මනෝවිඤ්ඤාණ. එතෙන්ද එන තරමක් එන්නේ මොනවද? මැරිච්ච ගෙවල් වල ඒවා. මලාතීත. අතීතේ මැරිච්ච ගෙවල් තියෙන්නේ. ඇතුළු නුවර. එතන සංස්කරණය වෙන තැන. අබ. එතන මොකුත් නැහැ. ඒ බව ප්‍රත්‍යක්ෂ වෙනකොට මල දරුවා සෝහනට දානවා. ඒ කියන්නේ මලාතීතය අතෑරලා දානවා. එතකොට හම් වෙන්නේ එක්ෂණික මරණයි සම්පති මරණයි. එක්ෂණික මරණ පේනවා සම්පති. අතක් උස්සනවා කියන්නේ සම්පති මරණය. අත උස්සන්න යම් සිද්ධියක් කාය විඤ්ඤාප්තිය ඇතුව වචී විඤ්ඤාප්තිය ඇතුව සිද්ධ වෙයිද? ඒක එක්ෂණික මරණ. එක්ෂණික මරණ සම්පති මරණ. හර වෙනත් යමක් නැහැ. එතකොට තථාගත වැඩි වෙන තැන තමයි අන්තිමට හම්බෙන්නේ. එලිදරව්වේ. දැන් තේරුණාද කියාපු හරිය? ස්වාමීන් වහන්සේ දැන් මේ වහන්සේ ඔය ත්‍රිපිටකයෙන් මහා ගැඹුරු දර්ශනයක් අපිට ඊටාම සරලව පොඩි උදාහරණ වලින් වහන්සේ පැහැදිලි කරනවා. මම හිතනවා එක උදාහරණයක් ගත්තොත් අපි අර දඩේ යන මිනිස්සයයි සුනකයයිගේ කතාවේ හේවණල්ල මේකෙම තියෙනවා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු අවධිය මතුවෙන කරුණ. ඉතින් අපි අර විමර්ශනය කරන්න කියලා ගොඩාක් දේවල් අල්ලනවට වඩා අපි මේ සරල තැනකින් විමර්ශනය කරන්න ගත්තොත් මම හිතන්නේ මේක පැහැදිලි වෙනවා වෙයි කියලා හිතෙනවා. මොකද ඒ තරම් අර මොකද ඇයි දේශනාවේදී කියන්නේ ඇයි මේ විදිහට ඉදිරියට ආවොත් මේක ගොඩාක් ගැඹුරු නැහැ කියලායි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. මේක තේරුම් ගැනීම නම් ගැඹුරු නැහැ. අවදි කර ගැනීම නම් ටිකක් ගැඹුරුයි. තේරුම් ගැනීමේ ගැඹුර එච්චර නැති වුණත් යෙදීම නම් ගැඹුරුයි. ගැඹුරුයි. එහෙමයි. යෙදීම ගැඹුරුයි. යෙදීම ගැඹුරු වෙන මොකවත් නෙමෙයි. අපි රැවටෙනවා අර සුනකයා රැවටුණා වගේ. එහෙමයි. සුනකයා වතුරේ අර ඒ දණ්ඩ දිගේ යද්දි යට ඉන්න සුනකයාට වලිග ගහලා ඌ පයින්නවමයි අර වතුරට. මොකද යාට හිතෙන්නේ උඩ ඉන්න කෙනාට වතුරෙත් සුනකෙක් ඉන්නවා කියලා. ඉතින් උරලා අරාමය කරලා අර වතුරට පයින්නවා ඒ දණ්ඩේ. ඒ වගේ අපි කොච්චර පැනලා තියෙනවද දැන් අපි ළඟ වෙච්ච අවසිතිවිලි වල. අනේ අපෝ ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කිය අඬ දොඩ අපි කොච්චර පැනලා තියෙනවද? කොහාටද පැනලා තියෙන්නේ මේ? අර වතුරේ හිටපු සුනකයා අල්ලන්න ඒ ඡායාවට පැන්නා වාගේ අපේ සිතේම නැගෙන්නා රූප ඡායාවල් එක්කලා අපි මොනතරම් ඔට්ටු වෙලා තියෙනවද මේ වෙනකොට? ඊගාවට තරහ උපද්දලා තියෙනවද? සතුටු වෙලා තියෙනවද? කොහෙද මේ සිත තුළම නැගෙන්නා වූ දේවල් අල්ලගෙන
තමයි මේ පෙරලිය කරන්නේ කොච්චරයි නේද? ඕකම ඉතින් අපි කරන්නේ. එතකොට ඉතින් සුනකයා වැඩ ටික නේ කරන්නේ. හැබැයි මිනිහා නම් කවදාකවත් පයින්නේ නැහැ. අර ඒ දණ්ඩේ යට තියනා වූ ඡායාවට මිනිහා නම් පයින්න මෙයා කල්පනා මේ මගේම ඡායාවනේ. මොකටද ඒකට පයින්? අන්න ඒ වාගේ දැන් අපිට මොන ප්‍රශ්නයක් ආවත් මා තුලම ඇදිච්ච සිතිවිල්ලකට නෙමෙයි. මා තුලම නැගිච්ච එකකට නෙමෙයි මම මේ ඔට්ටු වෙන්නේ කියලා පේන්න පටන් ගත්තා නම් කවුද වෙන්නේ? එතකොට එතන ඉඳලා මෙයා. මන උස්සතිති මනුෂ්‍ය. එතන ඉඳලා තමයි චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන පැත්තට හැරෙන්නේ. මනසට අවදි මනසට අවදි වෙච්චාම මොකද වෙන්නේ? මොන තරහක් ආවත් මොන සතුටක් ආවත් මොන පීඩනයක් ආවත් ඔය පිට නෙමෙයිනේ මා තුලම නෙමේ කාවේ. මා තුලම ආපු එකට මම මුණ දෙන්න එපා. ඒකේ ශූන්‍යත්වය ඒක ඉවරයි කියලා දැකීමේ හැකියාවක් Taman තුන සංවර්ධනය වෙනවා නම් ශක්තිමත් වෙනවා නම් අන්න මිනිහා. ඒක නොවන තාක්කල් අර වතුරට පයින්නේ සුනකයා වගේම තමා. ඒකට බුදුහාමුදුරුවෝ වදාළේ මහණෙනි අන්ධ වූ ඇස් දැති නොදන්නා නොදක්නා ඒ පුදුන් දැනත්තා කියලා. අන්ධයි. ඇස් නැහැ. නොදන්නා නොදක්නා ඒ පුදුන් දැනත්තාට මම මොකද කරන්නේ කියලා අහනවා බුදුහාමුදුරුවෝ. ඒකෙම තමයි ඉතින්. තථාගත අදත් මහා කාරුණිකයි. මහා මෛත්‍රී සාගතයි. අපි දිහා බලනවා. අනේ ඔය දෘෂ්ටි මායාවට එකතු වෙලා ඉන්න එපා. ඔය දෘෂ්ටි මායාව දුරු කරලා දෘෂ්ටි මායාව බව දැකලා ඔතනම තියෙන නිවිචි තැනට එන්න මේ මං ඉන්න තැන. තථාගත ඉන්න තැන. තථාගත පුජ්‍යලේ කේම නෙමෙයි ඈ. පුජ්‍ය දෘෂ්ටියක් ගැන කතා කර වචනේ කතා කරුවට අසීමිත වෙන්න. අසංකත වෙන්න. ඔය දෘෂ්ටි මායාව දුරු කරන්න. දෘෂ්ටි මායාවට බැඳෙන්න එපා. කියන පණිවිඩයමයි දුන්නේ මහා කරුණාවෙන් මහා මෛත්‍රිය. වෙන මොකවත් දුන්නේ නෑ මේ අනික් වට ඉතින් මේ බුදුහාමුදුරු හදාගෙන ඉතින් බාහුන් තාත්මබණින් ජිතවාමනින්දෝ කියලා ඉතින් ඉඳලා පටන් අරන් වැඩේ ඉතින් සසරේ යන තැනටම වැඩේ හදාගත්තා. බුදුබණ ටික හරවාගත්තේ අනික් අතටනේ. ඉතින් ඔව් තව මොනවද ආන්න තියෙන්නේ? එහෙනම් අපි දැන් බණ නවත්තන්න. දැන් ගොඩක් වෙලා කතා කරනවා. එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මානීය කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කල්ණ මිත්‍ර සේවනයෙන් නිරෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගඵල පිරිවැදින් ලබන අජරාමර වූ නිර්වාණ සපයට පැමිණීමටම හේතු වේවා වාසනාව වේවා ඊසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුත්තේය. සුවපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපයට පැමිණේවා සියල්ලන්ටම අග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතූ යහපත් අදහස් සියල්ලක්ම සමුද්ද වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා.